මේ වෙනකොට මේ සාකච්ඡා කරමින් ඉන්නේ මූලික සටහන් පොත් පාඩම තමයි සාකච්ඡා කරගෙන ඉන්නේ. මේ මූලික සටහන් පොත්වල අපි මේ වෙනකොට මූලික සටහන් පොත් දෙකක් සාකච්ඡා කරලා අවසන්. මූලික සටහන් පොත් පාඩමේ ඉන්නේ මූලික සටහන් පොත්. මූලික සටහන් පොත් දෙකක් අපි කතා කරා. මොනවද අපි කතා කරපු මූලික සටහන් පොත් දරුවනේ? මූලික සටහන් පොත් දෙකක් කතා කරා. ඒ මූලික සටහන් පොත් තමයි එකක් තමයි මුදල් පොත, අනිත් එක තමයි බැංකු ගිණුම. මුදල් පොතයි බැංකු ගිණුමයි මේ වෙනකොට කතා කරලා ඉවරයි. තව අපි මොනවද කතා කරන්න තියෙන මූලික සටහන් පොත්? දැන් ඔන්න අපි මූලික සටහන් පොත් 6ක් ඉගෙන ගන්නවා. මූලික සටහන් පොත් දෙකක් අපි සාකච්ඡා කරලා ඉවරයි. තව මොනවද ඉගෙන ගන්න තියෙන මූලික සටහන් පොත්? ඒ තමයි සුළු මුදල් පොත්. සුළු මුදල් පොත, ගැනුම් ජර්නල් එක, ගැනුම් ජර්නලය, ඊළඟට විකුණුම් ජර්නලය, ඊළඟට පොදු ජර්නල් එක. මෙන්න මේ මූලික සටහන් පොත් අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට අපි මෙන්න මේ මූලික සටහන් පොත් දෙකක් කතා කරලා අවසන්. දැන් මේ මුදල් පොත කියන එක මම මුලින්ම සාකච්ඡා කරා. මුදල් පොතේ අපි සටහන් කරේ අපි ව්‍යාපාරයේ මුදල් ලැබීම් හා ගෙවීම්, ව්‍යාපාරයක මුදල් ලැබීම් හා ගෙවීම් සටහන් කරන මූලික සටහන් පොත මුදල් පොත විදිහට අපි අඳුනගත්තා. ව්‍යාපාරයකට මුදල් ලැබෙන දේවල් සහ ව්‍යාපාරයෙන් මුදල් පිටතට ගලා යන දේවල් අපි සටහන් කරන්නේ මුදල් පොතේ. එතකොට අපි මුදල් පොතේ ගනුදෙනු සටහන් කරන්න පාවිච්චි කරා මූලාශ්‍ර ලේඛන දෙකක්. ඒ තමයි ලදුපතයි ගෙවීම් වවුචරය. ලදුපත ගෙවීම් වවුචරය. එතකොට අපි බැංකු ගිණුමට අදාළ මූලාශ්‍ර ලේඛන ගණනාවක් කතා කරලා මූලාශ්‍ර ලේඛන කිහිපයක් කතා කරා. මූලාශ්‍ර ලේඛන ගණනාවක් භාවිතා කරලා අපිට බැංකු ගිණුමේ ගනුදෙනු සටහන් කරන්න පුළුවන්. මුදල් තැන්පතු පත්‍රය, මුදල් තැන්පතු පත්‍රය, ඒත් එක්කම චෙක් තැන්පතු පත්‍රය, චෙක් පිළිපත, බැංකු ප්‍රකාශනය, චෙක් අගලුපත් නිවේදනය, අන්න ඒ වගේ මූලාශ්‍ර ලේඛන අපි පාවිච්චි කරලා බැංකු ගිණුමට ගනුදෙනු සටහන් කරනවා. ඊළඟට මේ සුළු මුදල් පොතට අදාළ මූලාශ්‍ර ලේඛනයේ සුළු මුදල් ගෙවීම් වවුචරය. හරි? හරි. දැන් අපි ඉදිරියේදී මේ මූලික සටහන් පොත් ඉදිරි සියල්ලත් ඉගෙන ගන්නවා. අදත් මම මූලික සටහන් පොතක් ගැන සාකච්ඡා කරනවා. ඒ තමයි අපි අංක 3 විදිහට මම බෝඩ් එකේ දාලා තියෙන සුළු මුදල් පොත. සුළු මුදල් පොත ගැන තමයි අපි අද සාකච්ඡා කරන්නේ. එහෙනම් අපි අද පාඩමේ මාතෘකාව ලියාගමු සුළු මුදල් පොත. හරි? අපේ නිබන්ධනයේ පිටු අංක 26 තියෙන්නේ සුළු මුදල් පොත. සුළු මුදල් පොත. අපි මේ සුළු මුදල් පොත කියන්නේ මොකක්ද? සුළු මුදල් පොත සම්බන්ධයෙන් අන්න අපි ඉගෙන ගන්න ඕන වැදගත් දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි සුළු මුදල් පොත කියන්නේ මොකක්ද? සුළු මුදල් පොත යනු සුළු මුදල් පොත යනු සුළු මුදල් පොත යනු අපි ඉගෙන ගන්න ඕන දේ. හරි? ඊළඟට සුළු මුදල් පොතට අපි ගනුදෙනු සටහන් කරන්නේ මොන මූලාශ්‍ර ලේඛනය පාවිච්චි කරලාද? එහෙනම් සුළු මුදල් පොතට අදාළ මූලාශ්‍ර ලේඛනය. සුළු මුදල් පොතට සුළු මුදල් පොතට අදාළ මූලාශ්‍ර ලේඛනය. මූලාශ්‍ර ලේඛනය. තුන්වෙනි එක මේ සුළු මුදල් අග්‍රිමය කියන්නේ මොකක්ද? සුළු මුදල්
අග්‍රිමය කියන්නේ මොකක්ද? සුළු මුදල් අග්‍රිමය අනු. සුළු මුදල් අග්‍රිමය අනු. හතරවෙනියට අපි දැනගන්න ඕනේ මේ සුළු මුදල් පොත කතා කරනකොට සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම කියන්නේ මොකක්ද? සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම යනු කොමක්ද කියන එක අපි දැනගන්න ඕනේ. ඒත් එකම මේ සුළු මුදල් පොත කාලච්ඡේදයේ අවසානයේදී අපි සුළු මුදල් පොතේ තියෙන තොරතුරු ලෙජරයට පිටපත් කරන්න ඕනේ කොහොමද කියන එක. අංක 5 සුළු මුදල් පොතේ ගනුදෙනු සුළු මුදල් පොතේ ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීම එහෙනම් සුළු මුදල් පොත කියන මූලික සටහන් පොතේ ඔන්න වැදගත් දේවල් ටික මම ලියුවා. සුළු මුදල් පොත කියන්නේ මොකක්ද? සුළු මුදල් පොතට අපි ගනුදෙනු සටහන් කරන්න පාවිච්චි කරන මූලාශ්‍ර ලේඛනය මොකක්ද? සුළු මුදල් අග්‍රිමය කියන්නේ මොකක්ද? සුළු මුදල් අග්‍රිමය කොහොමද ප්‍රතිපූර්ණය කරන්නේ? සහ සුළු මුදල් පොතේ සටහන් කරපු දේවල් අපි කොහොමද ලෙජරයට පිටපත් කරන්න ඕනේ. එහෙනම් සුළු මුදල් පොත සම්බන්ධයෙන් අපි දැනගෙන ඉන්න ඕන කාරණාවන් ටික මම බෝඩ් එකේ දැම්මා. කෙටියෙන් අපි මේවා දැන් අද දවසේ ඇතුළත ඉගෙන ගන්න. හරි? සුළු මුදල් පොත යනු. දැන් සුළු මුදල් පොත කියනකොටම ඉස්සරහා තියෙනවා දැන් මුදල් පොතේ කොටසක් තියෙනවා සුළු කෑල්ලකුත් තියෙනවා නේ. මුදල් පොත කියන එක තියෙනවා සුළු කෑල්ලක් තියෙනවා. මේ සුළු කෑල්ලෙන් මොකද්ද කියවෙන්නේ? ඇතරම දරුවනේ මේ ව්‍යාපාරවල මේ මුදලින් සිදුවන ගනුදෙනු ගත්තොත් එහෙම අපිට විවිධ ගනුදෙනු සිද්ධ වෙනවා මුදලින්. මුදලින් විවිධාකාරයේ ගනුදෙනු සිද්ධ වෙනවා රාශියක්. හරි? විවිධාකාරයේ ගනුදෙනු රාශියක් සිද්ධ වෙනවාත් එක්කම ඒ ගනුදෙනු අතර තියෙන පොඩි වටිනාකම් වලින් සිද්ධ වෙන ගනුදෙනු. ඊටාම සුළු ප්‍රාමාණිකව සිද්ධ වෙන්නේ. හැබැයි නිතරම සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවල් දවසකට දෙතුන් වතාවක් මේ ගනුදෙනු සිද්ධ වෙන්න පුළුවන්. සුළු ප්‍රාමාණිකව සිද්ධ වෙන්නේ. එහෙනම් සුළු ප්‍රාමාණිකව නිතර සිද්ධ වෙනවා. මුදලින් සිද්ධ වෙන්නේ. හරි? එහෙනම් අපි සුළු මුදල් පොත අඳුනගන්නේ ව්‍යාපාරයක නිතර සුළු ප්‍රාමාණිකව මුදලින් සිදුවන ගනුදෙනු සටහන් කරන්න. එහෙම නැත්නම් වාර්තා කරන්න අපි පිළියෙල කරන මූලික සටහන් පොතට කියනවා සුළු මුදල් පොත කියලා. අපි නිදසුන් කීපයක් ගත්තොත් එහෙම එක්තරා ව්‍යාපාරයක් තියෙනවා. මේ ව්‍යාපාරයේ දෛනිකව සිදුවන සුළු ප්‍රාමාණිකව දෛනිකව මුදලින් සිදුවන ගනුදෙනු අපි කීපයක් ගත්තොත් එහෙම සංග්‍රහ වියදම් දැන් මේ ව්‍යාපාර ආයතනයේට කවුරු හරි ආවොත් එහෙම එයාට අපි සංග්‍රහ කරන්න ඕන. අපි දන්නවා ව්‍යාපාර ආයතන වලට දෛනිකව බොහෝ පිරිසක් එනවා. සමහර අමුත්තන් එනවා. ඒ අමුත්තන්ට අපි සංග්‍රහ කරන්න. සමහරලාට අපි ඒගොල්ලන්ට සිසිල් බීම් බෝතල් පිළිගන්වලා තියෙනවා. එහෙම නැත්නම් වෙනත් සංග්‍රහ කරන තේ දීලා තියෙනවා. එහෙම නැත්නම් වෙනත් දෙයක් සඳහා අපි කරලා තියෙන වියදමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මේ ව්‍යාපාරයේ වැඩ කටයුතු කරගන්න මේ ව්‍යාපාරයේ ඉන්න පුද්ගලයෙක්ට එයාට අපි ගමන් ගාස්තු දීලා දෙනවා. මේ ව්‍යාපාරයේ ඉන්න පුද්ගලෙක් මේ ව්‍යාපාරයේ වැඩ කටයුතු සඳහා එයාව පිටතට යවන්න ඕන. එයාව සමහරලාට කෝච්චිය යවන්න ඕන. එහෙම නැත්නම් එයාව බස් එකේ යවන්න ඕන. එහෙම නැත්නම් එයාව කුලී රථයක යවන්න ඕන. ඒ සඳහා එයාට අපි ගමන් ගාස්තු දීලා යවන්න ඕනේ. නැත්නම් එයාගේ සල්ලි වලින් යන්නේ නැහැ. එයා ව්‍යාපාරයේ වැඩ කරන්න ව්‍යාපාරයෙන් සල්ලි දීලා යවන්න ඕනේ. දැන් සමහරලාට දෛනිකව එයාව යවන්න වෙනවා පිටතට. විවිධ වැඩ කරගෙන ඉන්න පිටතට යවන්න වෙනවා.
එහෙම පිටතට යවනකොට එයාට අපි බස් ගාස්තු, ගමන් ගාස්තු, කුලී රථ ගාස්තු අපි දීලා යවන්න ඕනේ. සමහරවිට අපි යාට බස් එකේ යන්න කියලා රුපියල් 50යි දෙන්නේ. එහෙම නැත්නම් රුපියල් 100යි දෙන්නේ. කුලී රථයක යන්න රුපියල් 200ක් දෙන්නේ. උදාහරණ වශයෙන්. නම් මේ සුළු ප්‍රාමාණිකව නිතර නිතර සිදු වෙනවා. සමහරවිට මෙයාව හෙටත් යවන්න වෙනවා අපිට වැඩ තියෙනවා. පිටතට ගිහිල්ලා කරගෙන එන්න. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයේ තියෙන ලිපි ලේඛන අපි විවිධ පුද්ගලයන් එක්ක හෝමාරු කර ගන්නවා. මෙහෙම හෝමාරු කර ගන්නකොට අපිට තැපැල් මාර්ගයෙන් මේවා යවන්න වෙනවා දරුවෝ. තැපැල් මාර්ගයෙන් යවන්න වෙනවා. මේ තැපැල් මාර්ගයෙන් යවනකොට අපිට නිතර නිතර තැපැල් ගාස්තු දරන්න වෙනවා. තැපැල් ගාස්තු සුළු ප්‍රාමාණිකව සිද්ධ වෙන්නේ සුළු ප්‍රාමාණික සමාජලාට අපිට මේ ලියුම් කවර ගන්න වියදම් වෙනවා. ඒ ලියුම් කවර වල මුද්‍රා අලවලා මේවා තැපැල් කරන් සමාජලාට අපි ලියාපදිංචි තැපැලෙන් යවන්නේ. ඒතකොට ලියාපදිංචි තැපැල් ගාස්තු යනවා. මුද්දර ලියුම් කවර ඕවලට අපිට යන ගාස්තු සමාජලාට මාසිකව ගත්තොත් එහෙම මාසික ප්‍රමාණය අපි සැලකිල්ලට ගත්තොත් එහෙම දවස් 3-4කට සැරයක් අපි ලියුම් කියුම් එහා මෙහාට යවලා තියෙනවා. එහෙනම් අපිට තැපැල් ගාස්තු යවන්න දරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට ලිපි ද්‍රව්‍ය සඳහා වියදම් වෙන්න පුළුවන් ව්‍යාපාරයේ සුළු ප්‍රාමාණිකව ලිපි ද්‍රව්‍ය ඕ අපිට මේ දෛනිකව නිතර නිතර සමහරවිට දෛනිකව කීප වතාවක් එහෙම නැත්නම් දවස් 2-3කට සැරයක් අපිට මේවා දරන්න වෙනවා. හැබැයි අපි වටිනාකමේ ප්‍රමාණය ගත්තොත් එහෙම අනිකුත් වියදම් මේක සංසන්දනය කරලා බලනකොට මේවා සුළු ප්‍රාමාණිකව සිද්ධ වෙන්නේ. හැබැයි නිතරම සිද්ධ වෙනවා. හිතන්නකෝ දැන් අපි මුදල් පොත හදන්න මේ වෙනකොට ඉගෙනගෙන තියෙන්නේ. හරිද? දැන් මේ නිතර මේ එක්කෙනෙක් අපි යවනවා මේ විවිධ වැඩ කටයුතු කරගන්න ව්‍යාපාරේ. එයාව යවනකොට අපි එයාට බස් ගාස්තු දෙනවා. බස් ගාස්තු දුන්නාම දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි මුදල් පොතේ සටහන් කරනවා. දැන් මෙයාට මුදලක් දුන්නා නම් මුදල් පොත බැර කරලා බස් ගාස්තු ගිණුම හර කරන්න. එහෙම නැත්නම් ගමන් ගාස්තු ගිණුම හර කරන්න ඕනේ. එහෙනම් අපි දැන් දවසකට මෙයා දෙතුන් වතාවක් යනකොට මොකක් කරන්නේ? මුදල් පොත බැර කරනවා, ගමන් ගාස්තු හර කරනවා. දවස් 2-3කට සැරයක් නිතර එනකොට මේවා අපිට පොත්වල සටහන් කරන්න වෙනවා දරුවනේ. ඒකට අපිට පේනවා අපි දැනට හදපු මුදල් පොත අපි ඒකට කියනවා ප්‍රධාන මුදල් පොත කියලා. මේ ප්‍රධාන මුදල් පොතේ මේ සුළු ප්‍රාමාණික ගනුදෙනු සටහන් කරන්න ගියොත් එහෙම මොනවා වෙනවද? අපේ මුදල් පොත අනවශ්‍ය විදියට සංකීර්ණ වෙනවා. අනවශ්‍ය විදියට අපේ මේ හරස බැර පැත්තට ගෙවීම් සිදු කරනකොට බැර පැත්තේ අනවශ්‍ය විදියට සංකීර්ණ වෙනවා. මෙන්න බස් ගාස්තු දුන්නා, ගමන් ගාස්තු දුන්නා, කුලී රථ ගාස්තු දුන්නා, මුද්දර ගත්තා, ලියුම් කවර ගත්තා. එහෙම කියලා අපි සටහන් කරනකොට අනවශ්‍ය විදියට සංකීර්ණ වෙනවා. මේ අනවශ්‍ය ආකාරයෙන් සංකීර්ණ වෙනවා. එතකොට මේ අනිත් එක අපේ ප්‍රධාන මුදල් බාරකරුගේ කටයුතු මේ නිතර එයාගාවට මේ කට්ටිය සල්ලි ඉල්ලගෙන එනකොට එයාගේ කටයුතු මේ වැඩි වෙනවා. එයාගේ කටයුතු සංකීර්ණ වෙනවා. දැන් මේ වැඩේ අපි මේ නිතර සුළු ප්‍රාමාණිකව සිදුවන ගනුදෙනු සටහන් කරන්න ව්‍යාපාර ආයතන වල පිළියෙල කරනවා මූලික සටහන් පොතක්. මේ සුළු ප්‍රාමාණිකව නිතර මුදලින් සිදුවන ගනුදෙනු සටහන් කරන්න ව්‍යාපාර ආයතන පිළියෙල කරනවා වෙනම මූලික සටහන් පොතක්. අපි මේ මූලික සටහන් පොතට කියනවා දරුවනේ සුළු මුදල් පොත. මේ මුදල් පොතේ කෑල්ල තිබ්බනේ. ඒකට සුළු කෑල්ලක් එකතු වුණා. එහෙනම් සුළු මුදල් පොත. ඒතර අපිට පේනවා සුළු මුදල් පොත කියලා කියන්නේ මේ මුදල් ලැබීම් හා ගෙවීම් සටහන් කරන පොතක්. හැබැයි සුළු ප්‍රාමාණික. එහෙනම් අපි කියනවා ව්‍යාපාර ආයතනයක සුළු ප්‍රාමාණික මුදල් ගෙවීම් මුදල් ලැබීම් හා ගෙවීම් සටහන් කිරීමට අපි සකස් කරන මූලික සටහන් පොත සුළු ප්‍රාමාණික ගෙවීම් සටහන් කරන්න අපි සකස් කරන මූලික සටහන් පොත සුළු මුදල් පොත ලෙස හැඳින්වේ. එතකොට මේ සුළු මුදල් පොත බාරව කටයුතු කරන කෙනා නැත්නම් සුළු මුදල් බාරව කටයුතු කරන පුද්ගලයෙක් ඉන්නවා. ව්‍යාපාරය තුළ සුළු මුදල්
බාරව කටයුතු කරන පුද්ගලයෙක් ඉන්නවා. අපි යාට කියනවා සුළු මුදල් බාරකරු. කවුද? සුළු මුදල් බාරකරු. දැන් මේ සුළු මුදල් බාරකරුට අපි දීලා තියෙනවා සුළු මුදල් ගෙවීම් සිදු කරන්න යම්කිසි මුදලක් එයාට දීලා තියෙනවා. සුළු මුදල් ගෙවීම් සිදු කරන්න එයාට මුදලක් දීලා තියෙනවා. කවුද මේ මුදල් දෙන්නේ? ඔව් සුළු මුදල් ව්‍යාපාරය තීරණය කරනවා. මේක ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස් වෙනවා දරුවනේ. මේ ව්‍යාපාරය තීරණය කරනවා මේ යම්කිසි ව්‍යාපාරයක් තීරණය කරන මේ ව්‍යාපාරය අපි හිතමු මේ ව්‍යාපාරය තීරණය කරනවා මාසිකව තියෙන සුළු මුදල් වියදම් ටික මාසිකව තියෙන සුළු මුදල් වියදම් ටික කරගන්න රුපියල් 5000ක් තිබ්බොත් ඇති රුපියල් 5000ක් තිබ්බොත් ඇති කියලා ඒගොල්ලන් තීරණය කරනවා ව්‍යාපාරය තීරණය කරනවා පහුගිය දැන් මේ සුළු මුදල් කතාව ඇති කරන්න කලින් ඒගොල්ලන්ට පහුගිය මේ සුළු මුදලින් සිද්ධ වෙච්ච වියදම් ලයිස්තුවක් අරගෙන ඒගොල්ලන්ට මාසිකට යන සුළු මුදල් වියදම් කොච්චරද කියලා බලලා ඉවරලා මේ මුදල හදා ගන්න පුළුවන්. මාසික යන සුළු මුදල් ප්‍රමාණය කොච්චරද කියලා බලලා එස්ටිමේට් කරන්න පුළුවන් අපිට පහුගිය වියදම් වෙච්ච ප්‍රමාණයන් අරගෙන මාසෙකට යන වියදම පිළිබඳ අපිට තක්සේරුවක් ගන්න පුළුවන්. එහෙනම් මාසිකව එහෙම ව්‍යාපාර ආයතනයේ තක්සේරු කළා දැන් මම කියන මේ ව්‍යාපාරේ 5000ක් තිබ්බොත් සුළු මුදල් වැඩ ටික කරගන්න පුළුවන්. එහෙනම් මොකක්ද? එහෙම මුදලක් අපි ඇස්තමේන්තු කරලා ඉවරලා එහෙම මුදලක් තීරණය කරලා ඉවරලා අපි මොකද කරන්නේ? මෙන්න මෙයාට මේ මුදල දෙනවා. කවුද? සුළු මුදල් බාරකරුට. සුළු මුදල් බාරකරුට දෙනවා. මෙන්න මේ 5000 අරගෙන ඔයා මාසේ සුළු මුදල් වියදම් ටික සිද්ධ කරන්න කියලා. එහෙනම් අපි මේ මුදලට කියනවා දරුවනේ මේ මුදල අපි මෙහෙම විදිහට තමයි නිර්වචනය කරගන්නේ. මේ මුදලට කියනවා සුළු මුදල් අග්‍රිමය කියලා. සුළු මුදල් අග්‍රිමය කියලා කියනවා. සුළු මුදල් අග්‍රිමය කියලා කියනවා. සුළු මුදල් අග්‍රිමය කියලා කියන්නේ මේ මුදල ඇත්තටම අපි දෙන්නේ ප්‍රධාන මුදල් බාරකරු හරහා. එහෙනම් අපි කියනවා ප්‍රධාන මුදල් බාරකරු සුළු මුදල් බාරකරුට යම් නිශ්චිත කාලයක් සඳහා යම් නිශ්චිත කාලයක් බොහෝ වෙලාවට අපි හිතමු මාසයක් කියලා යම් නිශ්චිත කාලයක් සඳහා සුළු මුදල් ගෙවීම් සිදු කරන්න එකවර ලබා දෙන මුදල එකපාරයි දෙන්නේ එකවර ලබා දෙන මුදලට අපි කියනවා සුළු මුදල් අග්‍රිමය කියලා. ප්‍රධාන මුදල් බාරකරු සුළු මුදල් යම් නිශ්චිත කාලයක සුළු මුදල් ගෙවීම සඳහා සුළු මුදල් බාරකරුට එකවර ලබා දෙන මුදලට අපි කියනවා සුළු මුදල් අග්‍රිමය කියලා. සුළු මුදල් අග්‍රිමය කියලායි කියන්නේ. හරි. එතකොට එහෙනම් සුළු මුදල් අග්‍රිමය කියන එකත් පැහැදිලි. ප්‍රධාන මුදල් බාරකරු මොන ප්‍රධාන මුදල් බාරකරු ඉන්නවා. එයා තමයි මේ 5000 දෙන්නේ. එතකොට අපි දන්නවා අපි හදවපු මුදල් පොත තමයි ප්‍රධාන මුදල් පොත. එහෙනම් මුදල් පොත බැර වෙනවා. මුදල් පොත බැර වෙනවා සුළු මුදල් පොත හර වෙනවා. මේ දුන්නාම රුපියල් 5000ක් දුන්නාම දැන් මෙයා ගාව දෙන්නේ මුදල් පොතනේ. මුදල් පොත බැර සුළු මුදල් පොතට සල්ලි දුන්නාම සුළු මුදල් පොත හර වෙනවා. එහෙනම් ප්‍රධාන මුදල් බාරකරු යම් නිශ්චිත කාලයක් සඳහා සුළු මුදල් ගෙවීම් සිදු කිරීමට සුළු මුදල් බාරකරුට එකවර ලබා දෙන මුදලට අපි කියනවා සුළු මුදල් අග්‍රිමය කියලා. එතකොට මේ සුළු මුදල් පොතේ අපි ගනුදෙනු සටහන් කරන්න උපයෝගී කරගන්නා මූලාශ්‍ර ලේඛනය මොකක්ද? සුළු මුදල් පොතේ අපි ගනුදෙනු සටහන් කරන්නේ සුළු මුදල් වවුචරය භාවිතා කරන. සුළු මුදල් වවුචරය. සුළු මුදල් පොතේ අදාළ මූලාශ්‍ර ලේඛනයේ සුළු මුදල් ගෙවීම් වවුචරය. දැන් මේ සුළු මුදල් ගෙවීම් වවුචරය තියෙන්නේ කා ගාවද? සුළු මුදල් ගෙවීම් වවුචරය තියෙන්නේ සුළු මුදල් බාරකරු ගාව. දැන් මෙයා මොකද කරන්නේ? මෙන්න මේ 5000 දුන්නාට පස්සේ දරුවනේ මෙයා ගාවට මේ සංග්‍රහ වියදම් ව්‍යාපාර ආයතනයේ කවුරු හරි ආවහම එයාට සලකන්න ඕනේ. එයාට සංග්‍රහ කරන්න ඕනේ කියලා වියදමක් ඇති වෙනවා. එතකොට මේ වියදමට අදාළව අපි හිතමු සිසිල් බීම බෝතල් දෙකක් ගත්ත කියලා. අන්න ඒ වියදම සඳහා මෙයා මුදල් දෙනවා. මේ මුදල් දෙනකොට අදාළ මේ මුදල ලබා දෙන පුද්ගලයාගෙන්
මෙයා ගාව තියෙනවා සුළු මුදල් වවුචර් පොතක්. සුළු මුදල් වවුචර් පොතක් තියෙනවා. මේ සුළු මුදල් වවුචර් පොතේ මෙයා ඒ තුල තියෙන දිනය කාටද මේ මුදල ලබා දෙන්නේ, මොකටද ලබා දෙන්නේ, ලබා දෙන මුදල කොපමණද, ඉලක්කමෙන් සහ අකුරින් ලියලා මේ මුදල ලබා දෙන එක්කෙනා ලවා අත්සන් කරගන්නවා. ලබා දෙන පුද්ගලයා හරහා අත්සන් කරගන්නවා. ඒත් එකම මේ සුළු මුදල් ගෙවීම් වවුචරේ තියෙනවා අනුමත කරන එක්කෙනෙක්. ඒත් එකම මේ ගෙවීම් මේ සංග්‍රහ වියදම සඳහා අදාළ මුදල අපි හිතමු රුපියල් 100ක් දුන්නයි කියලා. මේ රුපියල් 100 දුන්නාට පස්සේ මේ රුපියල් 100 මේ තුල සටහන් කළා. මොකටද දුන්නේ 100? සංග්‍රහ වියදමක් සඳහා. කාටද දුන්නේ? අපි හිතමු මේ ව්‍යාපාරයේ වැඩ කරන නිමල් කියලා එක්කෙනෙක්ට යාව තමයි අපි බිම් බෝතල් ගේන්නේ යවන්නේ. ඒ නිමල්ට තමයි දෙන්නේ. එහෙනම් නිමල් අපි නිමල්ට කියලා අත්සනක් ගන්නවා. අනුමත කරලා ඔන්න අපි ඒ වවුචර් එක දැන් එයාට මුදල දෙනවා. එයාලව මේ වවුචරේ අත්සන් කරගෙන මෙන්න මෙයා ගාව ඒ වවුචරේ තියා ගන්නවා දරුවෝ. සුළු මුදල් ගෙවීම් වවුචර් එක තියා ගන්න. අන්න ඒ වගේ මේ 5000 පාවිච්චි කළා එයා සිදු කරන වියදම් හැම එකකටම අදාළ විස්තර ලියලා කාටද දුන්නේ, මොකටද දුන්නේ, කීයක් දුන්නද කියලා වවුචර් එක පුරව ගන්න. හැම එකකටම වෙන වෙනම වවුචර්ස් ගන්නවා. හැම එකකටම වෙන වෙනම වවුචර්ස් අරගෙන එයා මොකද කරගන්නේ? ඒ වවුචර් සෙට් එක එකතු කරගන්න. මුදල් ගෙවනවා වවුචර් ටික එකතු කරගන්න. එකතු කරගෙන ඉවරලා යම්කිසි කාලයක් අවසන් අපි හිතමු මාසයකට සැරයක් තමයි සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරගන්නේ. දැන් මේ සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කියන කතාව තමයි මම කියලා දෙන්න හදන්නේ. දැන් අපි මේ එකවර ලබා දෙන මුදලට කිව්වා සුළු මුදල් අග්‍රිමය. සුළු මුදල් අග්‍රිමය. දැන් ඔන්න 5000ක් දුන්නා. ඒ 5000න් විවිධ වියදම් සිද්ධ කරා. තැපැල් ගාස්තු ගෙවුවා, ලිපි ද්‍රව්‍ය ගත්තා. කෙනෙක් ව්‍යාපාරයේ වැඩ කටයුතු සඳහා පිටතට යවනකොට එයාට බස් ගාස්තු, ගමන් ගාස්තු, කුලී රථ ගාස්තු එහෙම දුන්නා. දුන්නාට පස්සේ මං කිව්වා මේ හැම වියදමකටම අදාළ වවුචර්ස් එයා ගන්නවා. ඒ වවුචර් ටික එකතු කර ගන්නවා. එකතු කරගෙන ඉවරලා අපි හිතමු මේක ජනවාරි මාසේ සිද්ධ වුණේ කියලා. ජනවාරි මාසේ අන්තිමේදී කියන්නේ ජනවාරි මාසේ 31 වෙනකොට මෙයා ගාව මෙහෙම වියදම් කරලා එකතු කරගත්ත වවුචර්ස් ටික උස්සගෙන මෙයා එනවා මෙන්න මේ ප්‍රධාන මුදල් බාරකරු ගාව. මෙයා ගාව වියදම් කරලා අර එකතු කරගත්ත වවුචර් සෙට් එක එයා එකට එකතු කරලා ඒකේ ගානකුත් හදාගෙන තමයි එන්නේ. එකට එකතු කරලා ගානකුත් හදාගෙන එනවා කාගාවටද? ප්‍රධාන මුදල් බාරකරු. මෙන්න ඉන්න ප්‍රධාන මුදල් බාරකරු. ප්‍රධාන මුදල් බාරකරු. මෙයා ගාවට අරන් එනවා. දැන් අපි හිතමු අර තැපැල් ගාස්තු, සංග්‍රහ, ලිපි ද්‍රව්‍ය, මේ ගමන් ගාස්තු එහෙම දීලා ඉවරලා එයා ගාව තිබ්බ වවුචර් සෙට් එක එයා එකට එකතු කරාම ජනවාරි මාසේ 31 වෙනිදා වෙනකොට දරුවනේ වවුචර් සෙට් එකේ එකතුව තිබ්බේ එකතු කරාට පස්සේ රුපියල් 3300යි 3300ක් තිබ්බ වවුචර් වල එකතු. 3300ක් එකතු කරාට පස්සේ මේ වටිනාකම තිබ්බ 3300. එහෙනම් එයාට අපි දීලා තිබ්බ කීයක්ද? 5000ක් දීලා තිබ්බා. 5000ක් දීලා තිබ්බා. එහෙනම් එයා මාසය ඇතුළත රුපියල් 3300ක් වියදම් කරලා තියෙනවා. තැපැල් ගාස්තු, සංග්‍රහ, ගමන්, ලිපි ද්‍රව්‍ය වගේ වලට වියදම් කළා. එකතු කරපු ඒ වවුචර් සෙට් එකේ එකතුව 3300යි. එහෙනම් මේ වවුචර් සෙට් එක මොකද කරන්නේ? මෙන්න මේ ප්‍රධාන මුදල් බාරකරුට දෙනවා. ප්‍රධාන මුදල් බාරකරුට දෙනවා. මේ ඉන්නේ ප්‍රධාන මුදල් බාරකරු එයාට දෙනවා. දීලා ඉවරලා දැන් එතකොට අපි දන්නවා මෙයාට අපි 5000ක් දීලා තියෙනවා. 5000ක් දීලා තියෙනවා. ඒ 5000න් 3300ක් එයා වියදම් කළා. 3300ක් වියදම් කළා විවිධ සුළු මුදල් ගෙවීම් සඳහා. දැන් එයා ගාව ඉතුරු වෙලා තියෙනවා මේ වෙනකොට රුපියල් 1700ක් දරුවනේ. 1700ක් තියෙනවා ඉතිරි මුදල.
ඉතිරි මුදල තියෙනවා 1700ක්. ඉතිරි මුදල 1700ක් තියෙනවා. එතකොට වියදම් වෙලා තියෙනවා 3300ක්. එයාගේ අතේ තියෙනවා 1700ක්. දැන් මෙන්න මේ වවුචර් සෙට් එක ප්‍රධාන මුදල් බාරකරුට දුන්නායින් පස්සේ ප්‍රධාන මුදල් බාරකරු ඒව ටික පරීක්ෂා කරලා බලලි වෙලා මොකක් කරනවද? නැවත මෙයාට මේ මුදල දෙනවා. නැවත එයාට සල්ලි වලින් දෙනවා රුපියල් 3300ක්. එතකොට සල්ලි වලින් රුපියල් 3300ක් දුන්නාම දරුවනේ එයාගේ දැන් අත ඉතිරි තියෙනවා 1700ක්. ආයි මුදල් හම්බ වෙනවා 3300ක්. එතකොට අපි මේ වියදම් වෙච්ච ප්‍රමාණය දැන් ඔන්න මං වියදම් වෙච්ච ප්‍රමාණය 3300යිනේ. ඒක නැවත අපි ලබා දෙනවට කියනවා මොනා කරනවා කියලාද? අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවායි කියලා කියනවා. ඇයි අපි මේ අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවායි කියලා කියන්නේ? අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම. අග්‍රිමය දැන් යාට දීලා තියෙන අග්‍රිමයේ වටිනාකම රුපියල් 5000යි. එතකොට මාසය ඇතුළත යා 3300ක් වියදම් කරානේ. ඒ 3300 ආයෙ දෙනවා යාට මුදලින්. වවුචර්ස් ටික දුන්නාම මුදලින් රුපියල් 3300 දෙනවා. එතකොට ඒ 3300 එයාට හම්බුනහම දරුවනේ එයා ගාව තියෙන 1700යි මෙන්න මේ 3300යි එකතු වුණාට පස්සේ නැවත කීයක් තියනවද? ආයෙ එයා ගාව මෙන්න මේ අග්‍රිමය වටිනාකම හැදෙනවා. ආයෙ එයා ගාව දෙවනි මාසේ දෙවනි මාසේ පළවෙනිද වෙනකොට දැන් මේ ජනවාරි මාසේ 31 නේ අරන් යන්නේ මෙයා. ජනවාරි මාසේ 31 අරන් ගිහිල්ලා සල්ලි ටික ඉල්ල ගන්නවා. ඉල්ල ගත්තට පස්සේ ආයි දෙවනි මාසේ පළවෙනිද වෙනකොට 2.1 වෙනකොට ආයෙ ආගාව මෙන්න මේ අග්‍රිමය 5000ම හැදෙනවා. එහෙනම් අපි ඒකට කියනවා අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම. දැන් මේක මාසෙන් මාසෙට කරන වැඩක්. මාසය ඇතුළත සිදුවන වියදම් ටිකේ වවුචර්ස් ටික එකතු කර ගන්නවා. මාසය අන්තිමටම අරන් ගිහිල්ලා ප්‍රධාන මුදල් බාරකරුගෙන් මේ සල්ලි ටික ගන්නවා. සල්ලි ටික ගත්තාම ඒ මුදල අපේ ඉතිරි මුදලට එකතු වුණාම අග්‍රිමය ප්‍රතිපූර්ණය වෙනවා. අග්‍රිමය නැවත අග්‍රිමයම හැදෙනවා. එහෙනම් අපි අග්‍රිමයෙන් වියදම් වෙච්ච ගාන ඉල්ල ගන්නවට අපි කියනවා අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම. අග්‍රිමයෙන් වියදම් වෙච්ච ගාන අපි ආයෙ ඉල්ල ගන්නවට කියනවා අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම කියලා. හරි. එහෙනම් ඔන්න මම නිබන්ධනයේ කොටසට එන්නම්. නිබන්ධනයේ පිටු අංක 26 සුළු මුදල් පොතේ කියනවා ව්‍යාපාරයක මුදලින් සිදුවන ගනුදෙනු විශාල ප්‍රමාණයක් ඇත. විශාල සංඛ්‍යාවක් මුදලින් සිදුවන ගනුදෙනු විශාල සංඛ්‍යාවක් තියෙනවා. එතකොට මේ විශාල සංඛ්‍යාව මුදලින් සිදුවන ගනුදෙනු විශාල සංඛ්‍යාවක් ඇත. එම ගනුදෙනු සුළු හා විශාල වශයෙන් විශාල වටිනාකම් වලින් යුක්ත වේ. සුළු හා විශාල වටිනාකම් වලින් යුක්ත වේ. එම ගනුදෙනු වල ඇති සුළු වටිනාකම් වලින් යුත් නිතර නිතර සිදුවන ගෙවීම් සටහන් කිරීම සඳහා පවත්වාගෙන යනු ලබන මූලික සටහන් පොත සුළු මුදල් පොත ලෙස හැඳින්වේ. සුළු මුදල් භාරව කටයුතු කරන තැනැත්තා සුළු මුදල් භාරකරු ලෙස හැඳින්වෙනවා කියලා කියනවා. සුළු මුදල් පොත නැත්නම් සුළු මුදල් භාරව ඉන්න එක්කෙනාට අපි කියනවා සුළු මුදල් භාරකරු. හරි? සුළු මුදල් භාරකරු. ඊළඟට සුළු මුදල් ගෙවීම් වලට අදාළ නිදසුන් කිහිපයක් පහත දැක්වේ. මම නිදසුන් ටිකක් දක්වලා තියෙනවා. ගමන් වියදම, තැපැල් ගාස්තු, සංග්‍රහ වියදම වගේ. ඊළඟට සුළු මුදල් ගෙවීම් වවුචරය සම්බන්ධයෙන් කියනවා. අපි දන්නවා සුළු මුදල් පොතට අදාළ මූලාශ්‍ර ලේඛනයේ වෙන්නේ සුළු මුදල් ගෙවීම් වවුචරය. සුළු මුදල් ගෙවීම් සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලියවිල්ල සුළු මුදල් ගෙවීම් වවුචරය ලෙස හැඳින්වේ. සෑම සුළු මුදල් ගෙවීමක් මම කිව්වේ හැම වියදමක් කරනකොටම වවුචර් එකක් ගන්න. හරි? හැම වියදමක් කරනකොටම සෑම සුළු මුදල් ගෙවීමක් සඳහාම සුළු මුදල් භාරකරු විසින් සුළු මුදල් ගෙවීම් වවුචරයක් ලබා ගත යුතුයි. එහි ආකෘතියක් පහත දැක්වේ. මම ආකෘතියක් දක්වලා තියෙනවා දරුවනේ.
ආකෘතිය සීමා සහිත උදුම්බරා සහ සමාගම අංක 42 මහවීදිය අනුරාධපුරයේ පිහිටි සමාගම අන්න ඒගොල්ලන්ගේ පිටි කෑෂ් වවුචර් එක ගේ සුළු මුදල් ගෙවීම වවුචරය දිනය සටහන් කරන්න තැනක් තියෙනවා විස්තරය රුපියල් වටිනාකම. එතකම මේක අපි විස්තරයට ලියන්න ඕනේ මොකටද ගෙව්වේ කියන එක. එතකම මුදල කොච්චරද කියන එක. එතකම සකස් කරේ කවුද? ගෙවීම අනුමත කළේ කවුද? ගෙවීම ලාභියා කාටද අපි මේ මුදල දුන්නේ කියන එක. හරි. ඊළඟට මේ සුළු මුදල් අග්‍රිමය කියන එක මම පැහැදිලි කරා මෙතන නිදසුන ආශ්‍රයෙන්. සුළු මුදල් අග්‍රිමය කියන එකේ මේ කොටස බලමු අපි නිබන්ධනය තුල සුළු මුදල් ගනුදෙනු වලදී සාමාන්‍යයෙන් ව්‍යාපාර යොදා ගනු ලබන්නේ සුළු මුදල් අග්‍රිමය ක්‍රමයයි. නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ සුළු මුදල් වියදම් සඳහා නිශ්චිත මුදල් ප්‍රමාණයක් එම කාලච්ඡේදයේ ආරම්භයේදී ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට ලබා දෙනවා. ප්‍රධාන මුදල් භාරකරු සුළු මුදල් භාරකරුට දෙනවා. එකවර තමයි දෙන්නේ. මේක දැන් ආයෙ 5000ක් දෙන්නේ නැහැ. 5000ක් දෙනවා. උදාහරණයක් විදිහට අග්‍රිමය විදිහට 5000ක් දෙනවා. ඊට පස්සේ මේ 5000න් වියදම් වෙන ප්‍රමාණය නැවත ඉල්ලගෙන 5000 හැම මාසෙකම මුලද හදා ගන්නවා. අපි ඒකට කියනවා අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම. හරි. මේ එකවර ලබා දෙන මුදලට අපි කියනවා මේ නිශ්චිත කාලච්ඡේදයක් සඳහා ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට එකවර ලබා දෙන මුදලට අපි කියනවා සුළු මුදල් අග්‍රිමය. ඊළඟට මේ සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම. හරි. බලමු අපි සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ මොකක්ද කියන්නේ මම කියලා දුන්නා. වවුචර්ස් ටිකෙන් වියදම් මෙයා මාසය ඇතුළත සිදු කරපු වියදම් ටික සුළු මුදල් භාරකරු මාසය ඇතුළත සිදු කරපු වියදම් ටික සඳහා වෙන වෙනම වවුචර්ස් අරගෙන ඉවරලා මේ වවුචර් ටික එකට එකතු කරලා මාසයේ අන්තිමටම අපි උස්සගෙන යනවා ප්‍රධාන මුදල් භාරකරු ගාවට. අරන් ගිහිල්ලා යාගෙන් ඒ වවුචර්ස් වල වටිනාකම ලබා ගන්නවට අපි කියනවා සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම. නිශ්චිත කාලච්ඡේදයක් තුළ සිදු කළ සුළු මුදල් ගෙවීම් වවුචරයන් සුළු මුදල් භාරකරුට ලබා දී එම සුළු මුදල් වවුචරයන්ගේ වටිනාකමට අදාළ මුදල් ප්‍රමාණය ප්‍රධාන මුදල් භාරකරුගෙන් ලබා ගැනීම සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම ලෙස හැඳින්වේ. පහත නිදසුන මගින් එය වඩාත් පැහැදිලි වේ. නිදසුනක් දීලා තියෙනවා දරුවනේ 2021 1 සුළු මුදල් අග්‍රිමය 5000යි 2021 ජනවාරි මාසය තුල සුළු මුදල් වියදම් සිද්ධ වෙලා තියෙනවා 3250ක. එහෙනම් අතේ ඉතිරි වෙලා තියෙනවා 1750ක්. සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න ඕනේ. වියදම් වෙච්ච ගානම තමයි ඉල්ල ගන්න ඕනේ. එහෙනම් වියදම් උනේ කීයද 3250යි. එහෙනම් 3250ක් ඉල්ල ගන්නවා. ඉල්ල ගත්තට පස්සේ මාසෙ එතකොට දෙවෙනි මාසෙ ජනවාරි මාසේ අපි වියදම් වෙලා තියෙනවා 3250ක්. ජනවාරි මාසේ අන්තිමේදී අපි මේ 3250 ඉල්ල ගත්තයින් පස්සේ දෙවෙනි මාසේ පළවෙනිද වෙනකොට ආය අපි ගාව 5000ක් තියෙනවා. හරි. එහෙනම් ඔන්න සුළු මුදල් පොතේ අපි වැදගත් කාරණාවන් ටිකක් තමයි මෙතන මම දැක්වේ සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම. දැන් අපි එනවා සුළු මුදල් පොතේ ආකෘතියට. සුළු මුදල් පොතේ ආකෘතිය. සුළු මුදල් පොතේ තියෙනවා ලැබීම් තීරුවක්, ඒකම සංගල පිටුවක් තියෙනවා, දිනය, විස්තරය. අපි මූලික සටහන් පොත් හැම එකක්ම පිළියෙල කරනකොට දරුවනේ උඩින් රූල් 3ක් ඉඳ තියාගෙන අදාළ ව්‍යාපාරයේ මොන කාලච්ඡේදයටද මොකක්ද හදන මූලික සටහන් පොත කියලා ලියන්න ඕන. හරි? එතකොට සුළු මුදල් පොතේත් ඒ වගේම අපි ලියන්න ඕනේ මොකක්ද හදන මොන ව්‍යාපාරයේ සුළු මුදල් පොතද? මොන කාලයටද හදන්නේ? මොකක්ද හදන්නේ සුළු මුදල් පොත? එතකොට හර බැර කියලා ලියලා ඉවරලා ලැබීම්, සංකල පිටුව, දිනය, ඊළඟට විස්තරය, වවුචර් අංකය, සුළු මුදල් වවුචර් අංකය, ඊළඟට මුළු ගෙවීම් තීරුව, ඊළඟට විශ්ලේෂණ තීරුව, ඊළඟට ලෙජර් ගිණුම් සහ ලෙජර් පිටුව කියලා මේ විදිහට තමයි අපි සුළු මුදල් පොතේ ආකෘතිය හැදෙන්නේ. මේ සුළු මුදල් පොතේ ආකෘතිය ඔන්න ලැබීම් තීරුව. ලැබීම් තීරුවේ අපි සටහන් කරන්නේ අපිට මේ අග්‍රිමය ලැබෙනකොට
අග්‍රිමය අපිට මුදලින් ලැබෙනවානේ. මුදලින් ලැබෙනකොට ද්විත්ව සටහන තමයි මුදල් පොත බැර සුළු මුදල් පොත හර. එතකොට සුළු මුදල් පොතට හර වෙනකොට අන්න ලැබීම් තීරුවට අපි දා ගන්නවා අග්‍රිමය වටිනාකම. එතකොට අපි ලැබීම් තීරුවේ සටහන් කරන්න දරුවනේ අග්‍රිමය ලැබෙනකොට අග්‍රිමයේ වටිනාකම සහ ඊට පසුව අග්‍රිමය අපි මොනවා කරනවද ප්‍රතිපූර්ණය කරනවා. ප්‍රතිපූර්ණය කරනකොට ලැබෙන මුදල් සටහන් කරන්නේත් අපි ලැබීම් තීරුවෙම තමයි. ප්‍රතිපූර්ණය කරනකොට ලැබෙන මුදල් ප්‍රමාණය අපි සටහන් කරන්නේත් ලැබීම් තීරුවෙම තමයි. දැන් අපි උදාහරණයක් විදිහට දැන් මෙයා මාසයේ අන්තිමේදී 3300ක වවුචර් දීලා ඉල්ල ගන්නවා 3300ක්. එතකොට ද්විත්ව සටහන ප්‍රධාන මුදල් භාරකරුගේ සල්ලි වල ඉන්නේ දෙන්නේ. එතකොට මුදල් පොත බැර සුළු මුදල් පොත හර වෙනවා ලැබීම් තීරුව. හරි. ඊළඟට සංගල පිටුව දිනය විස්තරය අපි මොකක්ද අග්‍රිමය ප්‍රතිපූර්ණය කරාද අග්‍රිමය ලැබුණාද එහෙම නැත්නම් මොකක්ද වියදම අපි ගමන් ගාස්තු වලට ගෙව්වේ එහෙම නැත්නම් තැපැල් ගාස්තුද එහෙම නැත්නම් ලිපි ද්‍රව්‍යද අන්න ඒ විස්තරය අපි ලියන තීරුවට තමයි විස්තරය තීරුව කියන්නේ. මේව මම එකිනෙක පහලින් විස්තර කරලා තියෙනවා. ලැබීම් තීරුව යටතේ මම දක්වලා තියෙනවා ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට ලබා දෙන මුදල් ප්‍රමාණය එතකම අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම මෙම තීරුවේ සටහන් කරනු ලැබේ. ඊළඟට සංගල පිටුව ගත්තොත් එහෙම සුළු මුදල් අග්‍රිමය ලබා දෙන විට මුදල් පොතේ බැර පැත්තේ සටහන් කරනවා කියලා කියනවා. එම බැර පැත්තේ සටහන් කරලා තියෙන පිටු අංකය තමයි මෙතන සටහන් කරන්නේ. සංගල පිටුව තුළ පිටු අංකය අපි සටහන් කරනවා. ඊළඟට දිනේ තීරුවේ අපි සුළු මුදල් අග්‍රිමය ලබා දෙන දිනය හා සුළු මුදල් ගෙවීම් වලට අදාළ දිනයන් අපි සටහන් කිරීම සිදු කරනවා. සුළු මුදල් වියදම් වලට අදාළ දිනයන් අපි සටහන් කරනවා. විස්තරය තුළ සුළු මුදල් ලැබීම් හා වියදම් වලට අදාළ මොනවාද ලැබුණේ අග්‍රිමය ලැබිච්ච එකද එහෙම නැත්නම් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරපු එකද එහෙම නැත්නම් මොනවටද අපි වියදම් කරේ කියන එක සටහන් කරන තීරුව. ඊළඟට වවුචර් අංකය සුළු මුදල් ගෙවීම් වවුචර් වල අංක අනුපිළිවෙලට සටහන් කිරීම තමයි මෙතනදී සිදු කරන්නේ වවුචර් අංක තීරුවේ. ඊළඟට මුළු ගෙවීම් තීරුවේ අපි හැම ගෙවීමක්ම මුළු ගෙවීම් තීරුවේ සටහන් කරනවා. හැම ගෙවීමක්ම මුළු ගෙවීම් තීරුවේ සටහන් කරනවා. එහෙනම් හැම ගෙවීමක්ම සටහන් කරන තීරුවට අපි කියනවා මුළු ගෙවීම් තීරුව කියලා. ඊළඟට විශ්ලේෂණ තීරු දරුවනේ. මේ විශ්ලේෂණ තීරු කියන කොටස අපිට ගාණෙන් ගාන වෙනස් වෙනවා. හැම ගානටම එක විදිහේ විශ්ලේෂණ තීරු එන්නේ නැහැ. දැන් ගාණෙන් ගානට වෙනස් වෙනවා. දැන් ගාණෙන් ගානට විශ්ලේෂණ තීරු වෙනස් වෙනවා. අපි ඒක නිසා තමයි මම විශ්ලේෂණ තීරු කියන තැන හිස් තියලා තියෙන්නේ. ගාණේ හැටියට තමයි අපි විශ්ලේෂණ තීරු හදාගන්නේ. දැන් විශ්ලේෂණ තීරු හදාගන්නේ කොහොමද? විශ්ලේෂණ තීරුවක් හදාගන්නේ ව්‍යාපාරයක එකම වර්ගයේ ගනුදෙනු කීප වතාවක් සිද්ධ වෙලා තිබ්බොත් එකම වර්ගයේ ගනුදෙනු කීප වතාවක් සිද්ධ වෙලා තිබ්බොත් එහෙම අපිට ඒ ගනුදෙනු ඇතුළත් කරන්න අපි වෙනම තීරුවක් හදාගන්න පුළුවන්. දැන් ඒ කතාවේ මෙන්න මේ වගේ තේරුම් ගන්න මම වඩාත් පැහැදිලි කරන්න. හිතන්නකො ජනවාරි මාසය තුල සංග්‍රහ වියදම් කීප වතාවක් තියෙනවා. ජනවාරි මාසේ පළවෙනිදා තියෙනවා. ආයි ජනවාරි මාසේ 5 වෙනිදා සංග්‍රහ තියෙනවා. ආයි ජනවාරි මාසේ 15 වෙනිදාක් තියෙනවා. ආයි ජනවාරි මාසේ 20 වෙනිදාක් තියෙනවා. දැන් අපිට එකම වියදම කීප වතාවක් ඇවිල්ලා තියෙනවා නම් අපිට ඒ වියදම වෙනුවෙන් වෙනම තීරුවක් දාගන්න පුළුවන්. වෙනම විශ්ලේෂණයේ තීරුවක් සටහන් කරන්න පුළුවන්. ගමන් ගාස්තු ජනවාරි මාසේ 2 වෙනිදා ගමනක් ගිහිල්ලා ආයේ 5 වෙනිදා ගිහිල්ලා ආයේ 10 වෙනිදා ගිහිල්ලා ආයේ 12 වෙනිදා ගිහිල්ලා ආයේ 17 වෙනිදා ගිහිල්ලා එහෙම අන්න ගමන් ගාස්තු කියලා තීරුවක් අපිට එහෙම වුණොත් දාගන්න පුළුවන්. ඊළඟට තැපැල් ගාස්තු ගත්තොත් මේ ජනවාරි 3 වෙනිදා ගිහිල්ලා තියෙනවා තැපැල් ගාස්තුවක් ආයේ ජනවාරි 5 වෙනිදා ගිහිල්ලා තියෙනවා ආයේ ජනවාරි 9 වෙනිදා ගිහිල්ලා තියෙනවා ආයේ ජනවාරි 20 ගිහිල්ලා තියෙනවා. එහෙම එකම වියදම කීප වතාවක් සිද්ධ වෙලා තිනකොට අපිට ඒවා වෙන් කරලා දක්වන්න විශ්ලේෂණ තීරු ඒ වලට ගන්න පුළුවන්. අපි ගාණෙන් ගානට තමයි මේ විශ්ලේෂණ තීරු හදාගන්නේ තව. හරි. ඊළඟට අපේ සුළු මුදල් පොතේ අවසානයේ තියෙනවා ලෙජර් ගිණුම් සහ ලෙජර් පිටුව. මේ ලෙජර් ගිණුම් තුළ අපි සටහන් කරන්නේ විවිධ පුද්ගලයන්ට, විවිධ ආයතනයන්ට සහ මේ සුළු ප්‍රමාණික වත්කම් අත්පත් කරගත්තොත් එහෙම ඒවා අපි සටහන් කරන්නේ ලෙජර් ගිණුම් තීරුවේ. උදාහරණ විදිහට අපි
නිමල්ට ගෙව්වා, කමල්ට ගෙව්වා, අමල්ට ගෙව්වා කියලා පුද්ගල නාමයන්ගෙන් ගෙවුවොත් එහෙම යම්කිසි ගෙවීමක් සුළු ප්‍රාමාණික ගෙවීමක් අපි ඒක සටහන් කරන්නේ ලෙජර් තීරුවේ ලෙජර් ගිණුම් තීරුවේ තමයි අපි සටහන් කරන්නේ. ඒත් එක්කම අපි සුළු ප්‍රාමාණික වත්කම් අත්පත් කරගත්තොත් එimhe කාර්යාල උපකරණ අත්පත් කරගන්නවා සුළු ප්‍රාමාණික. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ස්ටේපර් කටු මැෂින් ස්ටේපර් මැෂින් එකක් එහෙම නැත්නම් පන්ච් කරන මැෂින් එකක් අපි ගන්න පුළුවන්. මේක සුළු ප්‍රාමාණිකයි. අපි නමුත් කාර්යාල උපකරණයක්. එහෙනම් අපි ඒවා සටහන් කරන්නේ අපේ ලෙජර් ගිණුම් තීරුවේ. ඒත් එක්කම ගෙනීමේ කුලී ඒ වගේ වියදම් අපි සටහන් කරන්නේ ලෙජර් ගිණුම් තීරුව තුළ. එතකොට මේ ලෙජර් පිටු අංකය කියලා කියන්නේ මේ අදාළ ගිණුම් තියෙන පිටු අංක සටහන් කරන තීරුව. ලෙජරේ මොන පිටු අංකයේද මේ ගිණුම තියෙන්නේ කියලා අපි සටහන් කරනවා ලෙජර් පිටු තීරුවේ. හරි. එහෙනම් ඔන්න සුළු මුදල් පොතේ ආකෘතිය පැහැදිලි. අපි මම වෙනම කොටසක් ඇතුළත් කරලා තිනවා මේ විශ්ලේෂණ තීරුව හදාගන්න විදිය ගැනත් මම දැන් පැහැදිලි කරපු කොටසම තමයි මම ඒක කියවන්නම්. ව්‍යාපාරයක විවිධ ස්වරූපයේ සුළු මුදල් වියදම් වර්ග රාශියක් ඇත. එම වියදම් තුලින් ප්‍රධාන වශයෙන් සැලකිය හැකි සුළු මුදල් වියදම් වර්ග යටතේ වෙන්කර දැක්වීම සඳහා විශ්ලේෂණ තීරුව යොදා ගනී. සුළු මුදල් වියදම් වර්ග අනුව සුළු මුදල් පොතේ විශ්ලේෂණ තීරු වර්ග තීරණය කරනු ලබනවා. අපි අපිට දීලා තියෙන වියදම් අනුව තමයි අපි විශ්ලේෂණ තීරු හදාගන්නේ. හරි? ගාණෙන් ගන්නට මේක වෙනස් වෙනවා. විශ්ලේෂණ තීරු ගනුදෙනු සටහන් කිරීමේදී විශ්ලේෂණ තීරු තුළ ගනුදෙනු සටහන් කරනකොට පහත කරුණු සැලකිල්ලට ගන්නවා කියලා කියනවා. සමාන වර්ගයේ වියදම් හඳුනාගෙන ඒ වෙනුවෙන් අපි විශ්ලේෂණ තීරු හදාගන්න එක. විශ්ලේෂණ තීරුව යටතේ ඇතුළත් කර නොහැකි එකිනෙකට වෙනස් ගනුදෙනු සටහන් කිරීම වියදම් සඳහා නැත්නම් ඒවා සඳහා සිදු කරපු වියදම් සඳහා කරපු ගෙවීම් විවිධ වියදම් තීරුව අපි ගොඩක් වෙලාවට බොහෝ මේ හැම සුළු මුදල් පොතේම අපි ගන්නවා විවිධ වියදම් තීරුව. විවිධ වියදම් තීරුවේ තුළ අපි සටහන් කරනවා. ඒත් එක්කම ගෙවීම් සටහන් කිරීම සඳහා ලෙජර් තීරුවක් තියෙනවා කියලා කියනවා. මෙම තීරුව යටතේ පුද්ගලයන්ට විවිධ ආයතනයන්ට කළ ගෙවීම් සුළු වටිනාකමින් යුත් ජංගම වත්කම් මිලදී ගැනීම මේ තුල සටහන් කරනු ලබයි කියලා මම නිබන්ධනය තුල වැඩියෙන් මේ වැඩිපුර සටහන් කරලා දීලා තියෙනවා. වැඩිදුරටත් අපේ ළමයින්ට පැහැදිලි වෙන්නේ. හරි. ඊළඟට තියෙනවා මේ සුළු මුදල් පොතක් පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරයට ලැබෙන ප්‍රයෝජන මොනවාද? සුළු මුදල් පොතක් ව්‍යාපාරයක පවත්වාගෙන යාමෙන් ලැබෙන ප්‍රයෝජනය. මොන වගේ ප්‍රයෝජනයක්ද තියෙන්නේ? හරි. පළවෙනි එක ප්‍රධාන මුදල් බාරකරුගේ ගිණුම් කරන කටයුතු පහසු වෙනවා. දැන් මොකද්ද වෙන්නේ? මේ උදාහරණයට අනුව වෙනදා මෙයා ගාවට මේ කට්ටිය දුවගෙන යනවා. සංග්‍රහ වියදමක් ආවොත් ප්‍රධාන මුදල් බාරකරු ගාවට දුවගෙන යනවා. තැපැල් ගාස්තුවක් ඉල්ල ගන්න ප්‍රධාන මුදල් බාරකරු ගාවට දුවගෙන යනවා. ලිපි ද්‍රව්‍ය ගමන් වියදමක් වුණාම ප්‍රධාන මුදල් බාරකරු ගාවට තමයි යන්නේ. හැබැයි දැන් සුළු මුදල් බාරකරු ඉන්නකොට දැන් මෙයා ගාවට එන්නේ නැහැ. දැන් යන්නේ සුළු මුදල් බාරකරු. එහෙනම් අපි කියනවා පළවෙනි ප්‍රයෝජනය තමයි ප්‍රධාන මුදල් බාරකරුගේ කටයුතු පහසු වෙනවා. එයාට කරදර අඩු වෙනවා. වෙනම මේ වැඩේට පුද්ගලයෙක් ඉන්නවා. ඊළඟට නිශ්චිත කාල සීමාවක් තුල සිදු කළ සුළු මුදල් වියදම් පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙනවා. දැන් හිතන්නකෝ අර මේ වියදම් සෙට් එකම අපේ ප්‍රධාන මුදල් පොතේ දාලා තිබ්බොත් එහෙම දැන් අනෙක් වියදම් එක්ක අර ප්‍රාග්ධනය ගෙනාවා නේද? ගැනුම් විදුලි බිල් දුරකථන බිල් ගාස්තු පරිපාලන වියදම් විගණන ගාස්තු ඔය අතරේ ගමන් ගාස්තු තැපැල් ගාස්තු ලිපි ද්‍රව්‍ය ගාස්තු කියන මේ සුළු මුදල් වියදනුත් සටහන් කරලා තිබ්බහම අපිට එකපාරට ඉල්ලුවොත් එහෙම සුළු මුදල් වියදම් කොච්චරද කියලා අරවත් එක්ක එකට එකතු වෙලානේ මේවා සටහන් වෙලා තියෙන්නේ. ඒවත් එක්ක අතරේ තමයි සටහන් කරලා තියෙන්නේ. එහෙනම් අපිට එක්මනින්ම සුළු මුදල් සම්බන්ධයෙන් තොරතුරක් ගන්න අමාරුයි. හැබැයි දැන් සුළු මුදල් පොත වෙනම තියෙන නිසා ඒ තුල සටහන් කරන්නේ සුළු මුදල් වියදම් විතරක් නිසා අපිට සුළු මුදල් සම්බන්ධයෙන් නිශ්චිතවම
පැහැදිලි චිත්‍රයක් තියෙනවා සුළු මුදල් පොත ඇතුලේ. සුළු මුදල් පොත ඇතුලේ තියෙනවා සුළු මුදල් වියදම් සම්බන්ධයෙන් අපිට පැහැදිලි විශ්ලේෂණයක් අපිට කරගන්න පුළුවන් සුළු මුදල් මෙච්චරයි කියලා ව්‍යාපාරේ. ඊළඟට සුළු මුදල් ගෙවීම් පාලනය කරන්න පුළුවන්. මෙන්න මේ වෙලෙත් හරි වැදගත්. දැන් මේ අපේ කට්ටිය දන්නවා ප්‍රධාන මුදල් බාරකරුවට වැඩ වැඩි. හරිද? දැන් මේ සුළු මුදල් ගෙවීම් ටිකත් එයාටම දීලා තිබ්බොත් එහෙම සුළු මුදල් වියදම් ටිකත් එයාමයි කරන්නේ. එතකොට මොකද? කට්ටිය දුවගෙන සමහරලාට එළියට යන්නේ ව්‍යාපාරයේ වැඩ කර නෙවෙයි. හැබැයි එයා එනවා බස් ගාස්තු ඉල්ල ගන්න. එහෙම නැත්නම් මේ ව්‍යාපාරයේ තැපැල් ගාස්තුවක් නෙවෙයි. හැබැයි මෙයාගෙන් තැපැල් ගාස්තු ඉල්ල ගන්න. මොකද මෙයාට වැඩ වැඩිනේ. ඒ අතර සමහරලාට අනවශ්‍ය වියදම් සිද්ධ කරගන්න මෙයා ගාවට එනවා. හැබැයි මෙයාට හොයලා බලන්න එයාගෙන වෙනම හොයන්න කාලයක් නිසා මෙයාට දීලා යවනවා මේකෙන් තැපැල් ගාස්තු කරන්න. මේකෙන් ගමන් ගාස්තු යන්න කියලා. හැබැයි දැන් මේ සුළු මුදල් බාරකරුවෙක් වෙනමම හිටියොත් එහෙම එයාගේ ඩියුටි එක තියෙන සුළු මුදල් විතරයි. එතකොට එයාට හොයලා බලන්න පුළුවන් මේ එන පුද්ගලයා මොකටද එන්නේ. දැන් එයා දන්නවා මෙයා එන්නේ ව්‍යාපාරයේ වැඩ කරද නැත්නම් මොකටද එන්නේ කියලා. එහෙනම් දැන් වෙනමම එක්කෙනෙක් මේ වැඩේ බලන්න දැම්මහම අර සුළු මුදල් පාලනය කරන්න පුළුවන්. එතකොට දැන් එකම ගමන සඳහා කීප වතාවක් යනකොට එයාට දැන් මේ ගමන් ටික ඔක්කොම එකට එකතු කරලා මේ ගමන ගිහිල්ලා එන්න කියලා වියදම දෙන්න පුළුවන්. එතමු අපි එකම දවසේ තැන් කිහිපයකට යන්න තියෙනවා. මෙයා එතකොට 10 පාරක් එනවා මෙයාගෙන් බස් ගාස්තු ඉල්ල ගන්න. දැන් හැබැයි මෙයා ඉන්නකොට ඒ වැඩේ කරගන්න පුළුවන්. මොකද එයාට වැඩ වැඩි නිසා මෙයා එන 10 පාරම දීලා යවනවා. හැබැයි සුළු මුදල් බාරකරු ගාවට එනකොට සුළු මුදල් බාරකරු කියන 10 පාරක් යන්න ඕනේ නැහැ. ඔයා එකපාර මේ වැඩ ටික කරගෙන ගිහිල්ලා. අන්න පාලනය කරන්න පුළුවන්. හරි? ඊළඟට ව්‍යාපාරයේ දෛනිකව සිදුවන ගනුදෙනු ඉතා කාර්යක්ෂම වෙනවා. දැන් මෙයා ප්‍රධාන මුදල් බාරකරුගේ වැඩ ටික කරනවා. සුළු මුදල් බාරකරුගේ වැඩ ටික කරනවා. එහෙනම් ව්‍යාපාරයේ ගනුදෙනු කාර්යක්ෂම වෙනවා. කටයුතු කාර්යක්ෂම වෙනවා. ඊළඟට දැන් මුදල් බාරකරු මුදල් සම්බන්ධයෙන් බාරකරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ප්‍රධාන මුදල් බාරකරුවෝ අනිත් එක්කෙනා සුළු මුදල් බාරකරුවෝ. දැන් දෙන්නෙක් ඉන්න නිසා සාමාන්‍යයෙන් මේ මුදල් වංචා කරන්න තියෙන ඉඩකඩ වැඩි නිදරුවනේ. එහෙනම් මුදල් වංචා කරන්න නැත්නම් දූෂණය කරන්න තියෙන ඉඩකඩ අවම වෙනවා. දෙන්නෙක් ඉන්න නිසා මොකද දෙන්නෙක් ඉන්නකොට එතකොට මේ සුළු මුදල් බාරකරුගේ වැරදි ප්‍රධාන මුදල් බාරකරුට පේනවනේ. ප්‍රධාන මුදල් බාරකරුගේ වැරදි සුළු මුදල් බාරකරුට පේන්න ගන්නවා. එතකොට දෙන්නෙක් ඉන්න නිසා ඒකෙත් කන්ට්‍රෝල් එකක් තියෙනවා. මේ වංචා හා දූෂණ අවම කරගන්න පුළුවන් තරම්. හරි. එහෙනම් ඔන්න සුළු මුදල් පොතක් පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරයකට ලැබෙන වාසි. හරි. අපි දැන් එන්න හදන්නේ සුළු මුදල් පොතක් පිළියෙල කරන්න. සුළු මුදල් පොතක් පිළියෙල කරන්න තමයි ඉන්නේ. හරි. නිබන්ධනයේ අභ්‍යාසංක 29 අභ්‍යාසංක 29 අපිට දෙනවා හඳුන්වන්නේ ව්‍යාපාරයේ 2021 ජනවාරි මාසය තුල පහත සඳහන් සුළු මුදල් ගනුදෙනු සිදු කර ඇත. පහත සඳහන් සුළු මුදල් ගනුදෙනු සිදු කර ඇත කියලා සුළු මුදල් ගනුදෙනු සෙට් එකක් දීලා කියනවා. අවශ්‍ය වන්නේ 2021 ජනවාරි මාසයේ සඳහා සුළු මුදල් පොත පිළියෙල කරන්නලු. ඒත් එක්කම සුළු මුදල් පොතේ තියෙන තොරතුරු ලෙජරයට පිටපත් කරන්නලු. හරි. එහෙනම් අපි මේ වැඩේ කරමු. සුළු මුදල් පොතක් ඇඳගෙන ගනුදෙනු ටික සටහන් කරලා අපි ලෙජරයට පිටපත් කරමු. උඩින් රූල් 3ක් ඉඩ තියාගන්න දරුවනේ සුළු මුදල් පොත අඳින්න කලින්. මේ රූල් 3 අපි ලියන්න ඕනේ හඳුන්වන්නේ ව්‍යාපාරයේ 2020 ජනවාරි මාසය සඳහා සුළු මුදල් පොත කියලා. හඳුන්වන්නේ ව්‍යාපාරයේ
2021 ජනවාරි මාසය සඳහා සුළු මුදල් පොත. දැන් අපි මේ විශ්ලේෂණ තීරු 4ක් දාගමු. දැනට මම විශ්ලේෂණ තීරු හදන විදිය කියන්නේ විශ්ලේෂණ තීරු 4ක් සහිත සුළු මුදල් පොතක් අපි රෝල් කරගමු. අපි දන්නවා සුළු මුදල් පොතේ පළවෙනි තීරුව වෙන්නේ ලැබීම් තීරුව. ඔන්න ලැබීම් වලට තීරුව. ඒකම සංගල පිටුව දිනය විස්තරය භෞෂාංකය මුළු ගෙවීම් විශ්ලේෂණ තීරුව අපි 4ක් ගමු. විශ්ලේෂණ තීරුව 4ක් ගන්නවා. විශ්ලේෂණ තීරුව 4 ඊළඟට ලෙජර් ගිණුම් ලෙජර් පිටුව. මෙන්න අපේ සුළු මුදල් පොත. මෙන්න හරපැත්ත මෙන්න බැර. ලැබීම් රුපියල් කියලා දාගන්නවා මම. ඊළඟට සංගල පිටුව දරුවනේ සංගල පිටුව මෙතන දිනය විස්තරය භෞෂාංකය මුළු ගෙවීම් වලට රුපියල් කියලා දාගමු. ඊළඟට විශ්ලේෂණ තීරු. ඊළඟට ලෙජර් ගිණුම් ලෙජර් පිටුව. විශ්ලේෂණ තීරු හිස්ව තියෙනවා පේනවා ඇති. විශ්ලේෂණ තීරු හිස්ව තියෙනවා පේනවා ඇති. මම කියවනේ ගාණෙන් ගානට තමයි අපි විශ්ලේෂණ තීරු හදාගන්නේ. බලමු අපිට දීලා තියෙන ගානේ විශ්ලේෂණ තීරු කොහොමද හදාගන්නේ කියලා. පළවෙනි ගනුදෙනුවේ අපිට කියනවා 1:1ට සුළු ප්‍රධාන මුදල් භාරකරුගෙන් සුළු මුදල් මේ අග්‍රිමය ලැබුණා කියලා. ඒක අපිට ඒක බලමු අපි ඒක ලැබීමක් තියෙන්නේ අපිට. 1:2 තැපැල් ගාස්තු 150යි කියලා කියනවා. බලන්න ජනවාරි මාසේ තවත් තැපැල් ගාස්තු තියනවාද කියලා. 1:3 ගමන්. ඒක තැපැල් නෙමෙයි. හරිද? ලිපි කාර්යාල උපකරණ සංග්‍රහ විදුලි පණිවිඩ. අපි දන්නවා විදුලි පණිවිඩ කියලා කියන්නේ මේ තැපැල් වලට අදාළ වියදමක් එහෙනම් තැපැල් ගාස්තුවක්. හරි? මුද්දර හා ලියුම් කවර තැපැල්. ඊළඟට පාලන කුලී රද දැන්වීම ලිපි ද්‍රව්‍ය ගමන් තැපැල් ආයෙ තියෙනවා. හරි? කොහොම යනකොට තැපැල් කීප වතාවක් තියෙනවා. එහෙනම් මං තැපැල් තීරුවක් ගන්නවා දරුවනේ. හරි? තැපැල්. ඊළඟට 1:3 තියෙනවානේ ගමන්. බලමුකෝ අපි ගමන් ගාස්තු තව තියෙයිද කියලා. ඔන්න 1:3 ගමන් තියෙනවා. ඊළඟට කාර්යාල උපකරණ සංග්‍රහ විදුලි පණිවිඩ මුද්දර හා ලියුම් කවර කුලී රත ගාස්තු වන ගමන් ගාස්තු කුලී රත දැන්වීම ලිපි ද්‍රව්‍ය ගමන් ආයි තියෙනවා. එහෙනම් අපිට ගමන් තීරුවක් ගන්න පුළුවන්. එහෙනම් මම ඔන්න ගමන් කියලා ගන්නවා. ඊළඟට තියෙනවා කාර්යාල උපකරණ සංග්‍රහ. බලන්න සංග්‍රහ කියලා කීප වතාවක් තියෙනවද කියලා. සංග්‍රහ විදුලි පණිවිඩ පහළට බලාගෙන ගියොත් එහෙනම් සංග්‍රහ තව පාරක් නැහැ.
අපි බලමු ලිපි ද්‍රව්‍ය තියෙනවද කියලා. මුද්දර හා ලියුම් කවර කුලී රත දැන්වීම ලිපි ද්‍රව්‍ය ගත්තා කියලා තියෙනවා. අපි බලමු ලිපි ද්‍රව්‍ය තව තියෙනවද කියලා. ගමන්, තැපැල්, බස් ගාස්තු, නාමලි ටික ඒවා විවිධ වියදම්. තැපැල් කරන යතුරු ලියන. යතුරු ලියනෙට රිබන් එකක් අරන් තියෙනවා. ඒ කියන්නේ ලිපි ද්‍රව්‍යයක්. අපි ලිපි ද්‍රව්‍ය ගණයට වැටෙන්නේ. එතකොට අවසානට කියනවා ඇට්ලස් පෑන් ගත්තලු. එහෙනම් ලිපි ද්‍රව්‍ය මේ සහ මේ කාර්යාල උපකරණ ගණයට වැටෙන්නේ. එහෙනම් අපි ලිපි ද්‍රව්‍ය තීරුවක් ගමු. මෙන්න මේ තුනට අමතරව මම හැම වෙලෙම මේ විවිධ වියදම් තීරුව ගන්න. විවිධ වියදම්. එහෙනම් මම තීරු 4 හදාගත්තා. තැපැල්, ගමන්, ලිපි ද්‍රව්‍ය, විවිධ වියදම්. හරි. එහෙනම් අපි ගාන හදමු දරුවනේ. අපිට කියනවා ජනවාරි මාසේ පළවෙනිදා ජනවාරි මාසේ පළවෙනිදා කියන්නේ 1/1 ප්‍රධාන මුදල් භාරකරුගෙන් සුළු මුදල් අග්‍රිමය ලැබුණලු. ප්‍රධාන මුදල් භාරකරුගෙන් සුළු මුදල් අග්‍රිමය ලැබුණාලු රුපියල් 3000ක්. දැන් අග්‍රිමය ලැබුණා නම් දිත්ත සටහන මොකක් වෙයිද? දැන් මම මෙතනින් ගන්නම් ප්‍රධාන මුදල් භාරකරුගේ මුදල් පොත. හරි. මුදල් පොත මම අපේ දරුවෝත් ගන්න මුදල් පොතක්. හැබැයි මේ ටීගිනුමක් ගන්න එපා. දිනීය විස්තරයේ සංගල පිටුව වටිනාකම, දිනීය විස්තරයේ සංගල පිටුව වටිනාකම කියලා ලෙජර් ගිණුමක් ගන්න. ඒකේ අපිට රුපියල් 3000ක් දුන්නා නම් ජනවාරි මාසේ පළවෙනිදා මුදල් පොත බැර වෙනවා. 1/1 බැර වෙනවා 3000ක්. ඒත් එක්කම අපේ සුළු මුදල් පොත හර කරන්න ඕනේ. ඒ කියන්නේ ලැබීම් තීරුවට දානවා 3000ක්. දින 1/1 ජනවාරි මාස පළවෙනිදා අපි මෙතන ලියන්න ඕනේ මුදල් පොත. මුදල් පොත කියලා ලියන්න. මුදල් පොත එහෙම නැත්නම් අග්‍රිමය කියලා ලියන්න පුළුවන්. එහෙනම් අපි මෙතන ගිහිලා ලියනවා සුළු මුදල් පොත. මේ ජනවාරි මාසේ පළවෙනිදා අපිට සුළු මුදල් තුන් විදියට සුළු මුදල් අග්‍රිමය හම්බුණා 3000. අන්න ඒක සටහන් කරා. ඊළඟට ජනවාරි 2 තැපැල් ගාස්තු එහෙනම් ඔන්න දිනය 1/2 විස්තරය තැපැල් ගාස්තු වවුචර් අංකය 0.1 ඔන්න වවුචර් අංකයට මම දාන 0.1 මුළු ගෙවීම් 150යි මුළු ගෙවීම් වලට 150යි දරුවනේ මේක විශ්ලේෂණය කරොත් එහෙම තැපැල් වලට 150 ඔන්න සටහන් කරා ඊළඟට 1/3 ගමන් වියදම් වවුචාංක 2 වටිනාකම 50යි ගමන් වලට 50යි ඊළඟට 1/4 කාර්යාල උපකරණ අරගෙන තියෙනවා 0.3 වවුචාංකය 3 120යි මම කොහොමද මේ සුළු ප්‍රාමාණික වත්කම් ගත්තොත් එහෙම ඒ සුළු ප්‍රාමාණික වත්කම් ප්‍රමාණය අපි සටහන් කරන්න ඕනේ ලෙජර් ගිණුම් තීරුව. එහෙනම් ලෙජර් ගිණුම් තීරුවට අපි සටහන් කරන රුපියල් 120 ලෙජර් ගිණුම් තීරුව. එතකොට මේ වලට ඔන්න මම පිළිවිරක් දාන්නම්. පළවෙනි එක මෙන්න දෙවෙනි එක ඊළඟට 1/5 සංග්‍රහ වියදම් වවුචාංක 4 වටිනාකම 100යි දැන් සංග්‍රහ කියලා විශ්ලේෂණ තීරුවක් නැහැ අපිට සටහන් කරන්න පුළුවන් විවිධ තීරුවේ
100යි කියලා මං සටහන්. ඊළඟට 1.6 විදුලි පණිවිඩ ගාස්තු. විදුලි පණිවිඩ ගාස්තු 0.5 40ක් වියදම් වෙලා තියෙනවා මේක තැපැල් වලට අදාළව. තැපැල් තියෙනවා. ඊළඟට 1.7 මුද්දර හා ලියුම් කවර. මුද්දර හා ලියුම් කවර 0.6 භෞචාංකය 50යි. තැපැල් වලටත් 50යි. ඊළඟට 1.9 කුලී රත ගාස්තු. කුලී රත ගාස්තු 0.7 80යි. ගමන් වලට 80යි. ඊළඟට 1.12 දැන්වීම් ගාස්තු භෞචාංක 8 250යි. ඒක අපි විවිධ තීරුවට දානවා 250. එකයි 14 ලිපි ද්‍රව්‍ය 1.14 ලිපි ද්‍රව්‍ය අරගෙන තියෙනවා භෞචාංකය 0.9 වටිනාකම 125යි. එහෙනම් අපි ලිපි ද්‍රව්‍ය තීරුවට දානවා 125. ඊළඟට 1.14 1.16 ඊළඟට 1.16 ගමන් වියදම් භෞචාංක 10 වටිනාකම 40යි දරුවෝ. එහෙනම් අපි ගමන් තීරුවට දාන්න ඕනේ 40යි. ඊළඟට 1.18 තැපැල් ගාස්තු. අන්න ආයි තැපැල් ගාස්තුවක් ඇවිල්ලා. තැපැල් ගාස්තු. වවුචර් අංකය 11 භෞචාංක 11 වටිනාකම රුපියල් 25යි. එහෙනම් අපේ තැපැල් තීරුවට 25යි කියලා ආයි විශ්ලේෂණය කරනවා. ඊළඟට 1.20 බස් ගාස්තු. බස් ගාස්තුවක් ගිහිල්ලා තියෙනවා භෞචාංකය 12 වටිනාකම 20යි. එහෙනම් අපේ ගමන් තීරුවට තමයි යන්නේ. ගමන් තීරුවට 20යි. 1.20ම අපි ගෙවලා තියෙනවා නාමලීට. නාමලීට ගෙවලා තියෙනවා රුපියල් 200ක්. අන්න නමක් සඳහන් කරලා ගෙවන්නේ. නාමලීට ගෙවුවා. මේ නමක් සඳහන් කරලා ගෙවුවොත් එහෙම දරුවනේ අපි ගෙලින්ම අපේ ලෙජර් ගිණුම් තීරුවට දාන්න ඕනේ. මුළු ගෙවීම් තීරුවේ සටහන් කරලා තමයි යන්නේ. හරිද? මුළු ගෙවීම් තීරුවේ 200යි කියලා ලියනවා. ලෙජර් ගිණුම් තීරුවට 200යි කියලා අපි සටහන්. ඊළඟට 1.21 විවිධ වියදම් වටිනාකම 14යි. භෞචාංකය 14 වටිනාකම 45යි. එතකොට අපේ විශ්ලේෂණ තීරුව යටතේ විවිධ වියදම් වලට 45ක් දානවා. ඊළඟට 1.23 තැපැල් ගාස්තු. ඔන්න ආයි තැපැල් ගාස්තුවක්. තැපැල් ගාස්තු භෞචාංක 15 වටිනාකම රුපියල් 15යි. තැපැල් වලට 15ක් දාන්න. ඊළඟට 1.24 කරුණාට ගෙව්වලු.
එහෙනම් ඔන්න නමක් සඳහන් කරලා ගෙවීම. කරුණට ගෙවුවා නම් පෞචාංක 16 ගෙවලා තියෙන රුපියල් 150ක් දරුවනේ. එහෙනම් අපි ලෙජර් ගිණුම් තීරුවට 150. ඊළඟට 1.25 යතුරු ලියනයට රිබන් ගත්තා. යතුරු ලියනයට රිබන් පටියක් ගත්තලු. මේ යතුරු ලියනය කියලා කියන්නේ අපේ ටයිප්‍රයිටර් එකට රිබන් එකක් අරගෙන තියෙනවා. පෞචාංක 17 70ක් ගිහිල්ලා තියෙනවා. ඒක අපේ ලිපි ද්‍රව්‍ය තීරුවට අපි සටහන් කරමු 70යි. ඊළඟට 1.27 ගෙන ඒමේ කුලී මේ ගෙන ඒමේ කුලී අපි සටහන් කරන්න ඕනේ අපේ විශ්ලේෂණ මේ ලෙජර් ගිණුම් වල තමයි සටහන් කරන්නේ 150. ලෙජර් ගිණුම් තීරුවේ සටහන් කරනවා. ඊළඟට 1.30 ඇට්ලස් පෑන් ගත්තා. ඇට්ලස් පෑන් අරගෙන තියෙනවා පෞචාංක 19 වටිනාකම 120යි. ලිපි ද්‍රව්‍ය තීරුවට දාන්න 120. ඊළඟට ජනවාරි 31 පරිත්‍යාග කරලා තියෙනවා. රුපියල් 20ක් අපි පරිත්‍යාග කරලා තියෙනවා. එහෙනම් 20 අපි දානවා අපේ විවිධ තීරුවට. එහෙනම් ඔන්න දරුවනේ අපි ඔන්න ගනුදෙනු ටික සටහන් කරලා ඉවරයි. ගනුදෙනු ඔන්න සටහන් කරා අපේ සුළු මුදල් පොතට. දැන් අපිට තියෙන්නේ මේ සුළු මුදල් පොත එකතු කර ගන්න ඕනේ. සුළු මුදල් පොත එකතු කර ගන්න ඕනේ. එකතු කර ගන්නකොට අපි මෙන්න මේ ආකාරයට එකතු කිරීම කර ගන්න ඕනේ. මම සඳහන් කරන්න එකතු කරගන්න ඕන විදිය. ගනුදෙනු ටික සටහන් කරායින් පස්සේ මුළු ගෙවීම් තීරුව මොකක්ද? මුළු ගෙවීම් තීරුවේ ඉඳලා ලෙජර් ගිණුම් දක්වා මෙන්න මේ ආකාරයට ඉරක් ඇඳ ගන්න. ගනුදෙනු ටික සටහන් කරාට පස්සේ මුළු ගෙවීම් ඉඳලා ලෙජර් ගිණුම් දක්වා ඉරක්. ඊට පස්සේ මුළු ගෙවීම් තීරුව අතාරින්න. මුළු ගෙවීම් තීරුව අතහැරලා ඊළඟට අපිට තියෙන විශ්ලේෂණ තීරුව පළවෙනි එක තැපැල්නේ. මේ ගානේ හැටියට තැපැල් තියෙන්නේ. හරි. තැපැල් ඉඳලා ලෙජර් ගිණුම් දක්වා අපි ඔන්න පහලින් මෙන්න මේ විදියට ඉරි දෙකක්ම ගහගන්න. පහලින් ඉරි දෙකක් ගහගන්න. දැන් අපිට තියෙන්නේ මේ ටික පහලින් පහලට. මුළු ගෙවීම් ටික, එතකොට තැපැල් ගාස්තු ටික, ගමන් වියදම් ටික, ලිපි ද්‍රව්‍ය ටික, විවිධ වියදම්, ලෙජර් ගිණුම් ටික පහලින් පහලට ඔක්කොම එකතු කරන්න ඕනේ. අපි එකතු කිරීම කරමු. එකතු කිරීම ටික කරන්නකො ළමයි. පහලින් පහලට මේ ටික එකතු කරන්න මෙහෙම. ඒත් එකම ගානේ සටහන් කරලා නැත්නම් මේ ටික සටහන් කර ගන්නත් මම පොඩි වෙලාවක් හරි අපේ ළමයි එකතු කරලා ඇති තීරුවෙන් තීරුව එකතු කරාම අපේ මුළු ගෙවීම් තීරුව 15ට එකතු කරන්නේ නැති මේ සම්පූර්ණ තියෙන තීරුවේම වටිනාකම් ටික 15ට එකතු කරන්න ඕනේ. එකතු කරාට පස්සේ අපිට එනවා 1822ක්. එකතුව 1822යි. එතකොට තැපැල් තීරුව අපි 15ට එකතු කරමු. තැපැල් තීරුව අපි 15ට එකතු කරාම අපිට එකතු වෙනවා රුපියල් 280ක්. 280ක් එනවා. මේ තියෙන 150යි 40යි 50යි 25යි 15යි අපි එකතු කරාම 280යි. ඊළඟට ගමන් තීරුව අපි එකතු කරාම 190යි.
ගමන් තීරුව 190ක් වෙනවා. එතකොට ලිපි ද්‍රව්‍ය තීරුව අපි එකතු කරාම 125යි 70යි ඒ කියන්නේ 195යි 195යි 120යි කියලා කියන්නේ 315යි 315. ඊළඟට විවිධ වියදම් තීරුව අපි එකතු කරොත් 100යි 250යි කියලා කියන්නේ 350යි 350යි 45යි කියලා කියන්නේ 395යි 20යි කියලා කියන්නේ 415ක් 415. ඊළඟට ලෙජර් ගිණුම් තීරුව එකතු කරොත් එහෙම 120යි 200යි කියලා කියන්නේ 320යි 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 120යි 1800 120යි 200යි කියලා කියන්නේ 320යි 320යි මෙතන 150යි 150යි කියලා කියන්නේ 300යි 300ක් හැදුනහම අපිට එනවා 620ක් 620ක් එන්නේ 620යි 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 එතකොට මෙතන එන ගාන 1820යි 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 මුළු ගාන අපිට මුළු ගෙවීම් තීරුව එකතු කරොත් එහෙම 1820යි. දැන් අපි ශේෂ කරන විදිය බලමු. ශේෂ කරනකොට අපි බලන්න ඕනේ ලැබීම් තීරුවේ එකතුවද වැඩි ගෙවීම් තීරුවේ එකතුවද වැඩි. දැන් ගෙවීම් තීරුවේ තියෙන්නේ 1820යි එකතු කරාම. ලැබීම් තීරුවේ 3000ක්ම තියෙනවා දරුවනේ. එහෙනම් වැඩි වෙන්නේ ලැබීම් තීරුව. එහෙනම් ගෙවීම් තීරුව පැත්තෙන් රූලක් ඉඳ තියා ගන්න ඕනේ. ගෙවීම් තීරුවේ මුළු වටිනාකම එකතු කරලා ඇවිල්ලා තියෙනවානේ 1820ක්. මේ 1820න් පස්සේ අපි රූලක් ඉඳ තියා ගන්න ඕනේ. ඉඳ තියාගෙන ඉවරලා දෙපැත්තම එකතු කරගන්න විදිහට අපි හදාගන්න. මෙන්න මේ විදිහට දෙපැත්තම එකතු කරගන්න විදිහට හදාගන්න. හදාගෙන ඉවරලා වැඩි වටිනාකම තියෙන 3000නේ. එහෙනම් 3000 අපි සටහන් කරමු. 3000යි ගෙවීම් පැත්තේ 3000. දැන් මේ 1820යි 3000යි අතර තියෙන වෙනස 1820යි 3000යි අතර 3000යි 1820යි අතර තියෙන වෙනස අපි සටහන් කරන්න ඕනේ. කාලච්ඡේදයේ අන්තිම දවස දාලා ඒ කියන්නේ 1.31 ශේෂය පගේ 15ට ගෙන ගියා කියලා අපි සටහන් කරන්න ඕනේ දරුවනේ. වෙනස අපිට එනවා එතකොට 1180ක්. එහෙනම් 1180. ඒ 1180 අපි ලැබීම් පැත්තෙන් 15ට ගෙන යනවා 3000ට 15න් 1180. කාලච්ඡේදයේ ඊළඟ කාලච්ඡේදයේ ආරම්භක දිනේ 1 දෙවෙනි මාසේ පළවෙනිදා. ශේෂය ඉදිරියට ගෙනාවා ඊගේ ශේෂය ඊගේ කියලා ඔන්න 1180 මම මේ පැත්තට ගෙනාවා ලැබීම් පැත්තේ එකතුවට 15. ඊට පස්සේ අපි අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා. දැන් අපි ගාව දැන් මේකේ අදහස තමයි අපිට 3000ක් තිබ්බ දරුවනේ වියදම් කරා 1820ක්. එහෙනම් අපේ අතේ ඉතුරු වෙලා තියෙනවා කීයද? 1180ක්. 1180ක් අපි ගාව ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් අපිට මේ 3000 වෙන්න තව කොච්චරක් ඕනේද? 3000 වෙන්න තව කොච්චර මුදලක් අපි ඉල්ල ගන්න ඕනේද? මේ අපි අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනකොට අපි අමුතුවෙන් ගණන් හදා ගන්න ඕනේ නැහැ. අමුතුවෙන් ගණන් හදන්න දෙයක් නැහැ. අග්‍රිමය ප්‍රතිපූර්ණය කරා කියලා කිව්වහම අපිට ප්‍රතිපූර්ණය කරන්න තියෙන දරුවනේ මෙන්න මේ ගෙවීම් තීරුවේ මුළු එකතුව. ගෙවීම් තීරුවේ මුළු එකතුව කීයද? 1820. එහෙනම් මෙන්න මේ 1180ට 15න් අපි ලියනවා 1820. 1820ක් තමයි අපි ඉල්ල ගන්න තියෙන්නේ. ඒකට තියෙනවා 2.1 මුදල් කියලා. මුදල් වලින් ඉන්නේ ප්‍රධාන මුදල් භාරකරුගෙන් අපි ඉල්ල ගන්න මුදල් පොත කියලා ලියන. එහෙම නැත්නම් අපිට මෙතන අග්‍රිමය ප්‍රතිපූර්ණය කරා කියලා ලියන්නත් පුළුවන්. දැන් අපිට අත ඉතුරු වෙලා තිබ්බ 1180ක් ඉල්ලගත්ත 1820ක් දෙක එකතු කරන්න බලන්න. එකතු කරාම රුපියල් 3000ක් හැදෙනවා. ආයෙ රුපියල් 3000ක් හැදෙනවා දරුවෝ. ඉන්න අපේ අග්‍රිමය 3000ම ආයෙ එනවා. හරි. දැන් සුළු මුදල් පොත අපි ශේෂ කරන්නේ මෙන්න මේ විදියට. නැවතවතාවක් කිව්වොත් අපි මේ ගනුදෙනු ටික සටහන් කරාට පස්සේ මුළු ගෙවීම් එක්ක
මුළු ගෙවීම ඉඳලා අපි ඇඳ ගන්නවා ලෙජර් ගිණුම් දක්වා ඉරක්. ඊට පස්සේ මුළු ගෙවීම අතහැරලා විශ්ලේෂණ තීරු ඉඳලා මේ ලෙජර් ගිණුම් දක්වා ඉරි දෙකක් අපි පහලින් ඇඳගෙන ඒ තීරු වල වටිනාකම් ටික පහලින් පහලට අපි එකතු කර ගන්නවා. එකතු කරගෙන ඉවරලා අපි බලනවා මේ මුළු ගෙවීම් තීරුව එකතුවයි ලැබීම් තීරුව එකතුවයි වැඩි මොකක්ද? ගොඩක් වෙලාවට ලැබීම් තීරුව තමයි වැඩි වෙන්නේ. හරි? එතකොට ලැබීම් තීරුවේ එකතුව දෙපැත්තෙම එකතුව විදියට දානවා අපි. හැබැයි මුළු ගෙවීම් වල වටිනාකම සටහන් කරායින් පස්සේ රූලක් ඉඩ තියලා මුළු ගෙවීම් වල වටිනාකම ලියලා රූලක් ඉඩ තියාගෙන ඉවරලා දෙපැත්ත එකතු කරගන්න විදියට හදාගෙන දෙපැත්තෙම ලැබීම් තීරුව එකතුව සටහන් කරනවා. සටහන් කරලා ඉවරලා මුළු ගෙවීම් හා ලැබීම් අතර තියෙන වෙනස අර ඉඩ තියාගත්ත රූලේ අපි සටහන් කරනවා. දැන් මේ ගන්න අනුව 1820ක් වියදම් වෙලා තිබ්බා. මුළු ගාන 3000යි ඒ දෙක අතර වෙනස 1180. ශේෂය පහගේ කියලා කාලච්ඡේදයේ අන්තිම දිනේ දාලා 15ට ගෙනියනවා. ලැබීම් තීරුවේ 15න් ඒ වටිනාකම්ම ශේෂය ඉදිරියට ගෙනියනවා. ඊළඟ කාලච්ඡේදයේ ආරම්භක දින 2.1 කියලා සටහන් කළා. ඊළඟට 2.1ට මුදල් කියලා අපි මේ අග්‍රමේ ප්‍රතිපූර්ණය කරනවා. වියදම් වෙච්ච ගාන කියේ 1820ම අපි ගන්නවා මෙතෙන්ට මුදල් කියලා. එතකොට අපිට අග්‍රිමය 3000 හැදෙනවා. දැන් මේක කොහොමද අපි ලෙජරයට පිටපත් කරන්නේ? දැන් අන්න මුදල් පොතට ආයි සටහනක් යනවා 2.1 කියලා. මුදල් ඉල්ලගෙන තියෙනවනේ දරුවනේ. මුදල් කීයක් ඉල්ලගත්තද? 1820ක්. එහෙනම් මුදල් පොත සුළු මුදල් කියලා ආයි බැර වෙනවා. කීයද අපි ඉල්ලගත්තේ? 1820ක්. වියදම් වෙච්ච ගාන ඉල්ලගත්තානේ. ඔන්න මුදල් පොත බැර කරා. ඔන්න ලෙජරේට පිටපත් කරද්දී මුදල් පොතට යන එන්ට්‍රීස් දෙක. හරි? සටහන් දෙක. ඊළඟට අපි මේ හැම ලෙජර් මේ විශ්ලේෂණ තීරුවක්ම ලෙජරේට පිටපත් කරනවා. මෙන්න මෙතනින් අපි ලියනවා ලේ.P කියලා. ඒ කියන්නේ ලෙජරේට පිටපත් කරා. ලේ.P කියලා ලියනවා හැම තීරුවකම පහලින් ලෙජරේට පිටපත් කරා. හරි? අපි එහෙනම් තීරුවෙන් තීරුව දැන් ඔන්න තැපැල් වලට මං ගිණුමක් අඳිනවා. තැපැල් ගිණුම. තැපැල් ගාස්තු. තැපැල් ගාස්තු ගත්තොත් එහෙම 280යි. එහෙනම් හර පැත්තට මම සටහන් කරනවා 280යි. කාලච්ඡේදයේ අන්තිම දිනේ 1.31 සුළු මුදල් කියලා. සුළු මුදල්. ඊළඟට ගමන් ගාස්තු වලට ගිණුමක් අඳිනවා. මෙන්න ගමන් ගාස්තු ගිණුම. ගමන් ගාස්තු 1.31 සුළු මුදල් කියලා 190යි. එහෙනම් 190ක් මෙතනද තා. මෙතන සමස්ත වටිනාකම දැන්. හරි? සමස්ත වටිනාකම මෙතනට ගෙනියන්න. ඊළඟට ලිපි ද්‍රව්‍ය වලට වෙනම ගිණුමක් වැඳ ගන්නවා. ලිපි ද්‍රව්‍ය වටිනාකම 315යි. 1.31 සුළු මුදල් 315යි. ඊළඟට ගිණුමක් අඳිනවා. ගිණුමේ නම විවිධ වියදම්. විවිධ වියදම් දිනේ 1.31ම සුළු මුදල් 415යි ධර්ම. හැබැයි අපි දැන් මේ විශ්ලේෂණ තීරු වල තිබ්බ ඒවා වෙන වෙනම මේ සමස්තයන් ගිණුම් වලට ගෙනිච්චා. හැබැයි මේ ලෙජර් ගිණුම් තීරුවේ තියෙන ඒවලට අපිට වෙනම ගිණුම් ඇඳ ගන්න වෙනවා දරුවනේ. ලෙජර් ගිණුම් තීරුවේ තියෙන ඒවලට අපිට වෙනම ගිණුම් ඇඳ ගන්න වෙනවා. මෙන්න මේ සඳහා අපි වෙනම ගිණුම් අවශ්‍ය වෙනවා. බලමු ගිණුම් මොනවද කියලා. පළවෙනි ලෙජර් ගිණුම් තීරුවේ තියෙන්නේ කාර්යාල උපකරණ. එහෙනම් කාර්යාල උපකරණ වලට වෙනම ගිණුමක් ඕනේ. එහෙනම් ගිණුමක් ඇඳ ගන්නවා. ගිණුමේ නම කාර්යාල උපකරණ. කාර්යාල උපකරණ කියලා ගිණුම ගන්නකො. කාර්යාල උපකරණ. අර පැත්තේ 1.31
සුළු මුදල් 120යි. ඊළඟට අපිට ගන්න පුළුවන් නාමලීගේ ගිණුම. නාමලී 1.31 සුළු මුදල් 200යි. ඊළඟට අපිට ගන්න පුළුවන් කරුණාගේ ගිණුම. එහෙනම් කරුණාගේ ගිණුම 1.31 සුළු මුදල් 150. ඊළඟට අපිට ගන්න පුළුවන් ගෙන ඒමේ කුලි. එහෙනම් තව ගිණුමක් ගන්නවා ගෙන ඒමේ කුලි. ගෙන ඒමේ කුලි වටිනාකම 150යි සුළු මුදල් 1.31. හරි. එහෙනම් ඔන්න අපි මේ සුළු මුදල් පොතේ තිබ්බ ගනුදෙනු ලෙජරේට පිටපත් කරලා පෙන්නවා. ලෙජරේට පිටපත් කරද්දී කරන්න ඕන දරුවනේ අපි මේ මුදල් පොතත් එක්ක සම්බන්ධ වෙන මුදල් පොතක් රූල් කර ගන්න ඕනේ. මුදල් පොතට අපි මුදල් පොතෙන් අපිට සල්ලි හම්බුණා නම් මුදල් පොත බැර කරනවා සුළු මුදල් පොත හර කරනවා. එතකොට අපිට ආරම්භයේ අග්‍රිමයට අදාළ මුදල් ලැබෙනකොට මුදල් පොත බැර වුණා සුළු මුදල් පොත හර වුණා. ඒ වගේම අවසානයේදී අපි අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනකොට මුදල් පොත බැර වුණා ඒ අවස්ථාවේදී සුළු මුදල් පොත හර වුණා. අපි සල්ලි ඉල්ලගත්තානේ. ඊළඟට අපි කරන්නේ විශ්ලේෂණ තීරු ටික සඳහා වෙන වෙනම ගිණුම් ගත්තා. තැපැල් ගිණුම, ගමන් ගිණුම, ලිපි ද්‍රව්‍ය විවිධ විධාන. ඒ වල සමස්ත එකතුව මේ කාලච්ඡේදයේ අන්තිම දිනේ දාලා සුළු මුදල් කියලා ඒ ගිණුම් වලට හර කරා. ඊළඟට මේ ලෙජර් ගිණුම් තීරුවේ තියෙන ඒවලට වෙන වෙනම ගිණුම් ඕනේ. එහෙනම් ලෙජර් ගිණුම් තීරුවේ එන අයිටමයන් වලට වෙන වෙන. දැන් මෙතන 4ක් ඇවිල්ලා තියෙනවා. ගිණුම් 4ක් ඕනේ. ගිණුම් 4ක් ගහලා ඒ වියදම් මොනවද කියලා අපි වෙන වෙනම ගන්නවා. දැන් පළවෙනි කාර්යාලය වියදම් 120ක්. එහෙනම් කාර්යාලය උපකරණ කියලා 1.31 සුළු මුදල් 120යි. ඊළඟට තියෙනවා නාමලී ගිණුම. නාමලී ගිණුම රූල් කරලා 1.31 සුළු මුදල් 200. ඒ විදිහට වෙන වෙනම ගිණුම් ඕනේ ලෙජර් ගිණුම් තීරුවේ ඉන්න කට්ටියට. එහෙනම් පැහැදිලි ඇති. අපි එහෙනම් ධනුරගේ ව්‍යාපාරයේ 2020 පෙබරවාරි මාසයේ මාර්තු මාසයට අදාළ සුළු මුදල් ලැබීම හා ගෙවීම පිළිබඳ තොරතුරු දීලා තිනවා. අපිට සුළු මුදල් අග්‍රිමය 5000යි කියලා දීලා දෙනවා. ඊට පස්සේ අපිට සුළු මුදල් පොතයි මේවා මේ සුළු මුදල් පොත පිළියෙල කරලා අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න කියලා කියනවා. මාර්තු මාසේ පළවෙනිදා සහ අප්‍රේල් මාසේ පළවෙනිදාට අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න කියනවා. අපිට දෙනවා සුළු මුදල් අග්‍රිමය. දැන් අපි පහුගිය ගානේ සුළු මුදල් අග්‍රිමය දුන්න හැටිය අපි මොකද කරේ? අපේ ලැබීම් තීරුවට සටහන් කරගත්තා. හැබැයි දැන් මේ ගානේදී ළමයිනේ අපිට සුළු මුදල් අග්‍රිමය දුන්න හැටිය සටහන් කරන්න බෑ. අපිට අග්‍රිමය කියනවා 5000යි. එහෙනම් අපි දන්නවා අග්‍රිමය වටිනාකම 5000යි කියන. අග්‍රිමය 5000. ඒක හරි. ඊළඟට සෑම මාසයකම පළවෙනිදා අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා. ඒ කියන්නේ අග්‍රිමයෙන් ඒ කියන්නේ මේ 5000න් වියදම් වෙච්ච ගාන හැම මාසෙම පළවෙනිදා අපි ඉල්ල ගන්නවා. ඊළඟට අපිට දෙනවා දරුවනේ පෙබරවාරි මාසේ සුළු මුදල් ගෙවීම් වල එකතුව. දැන් අපි හදන්නේ මොන මාසයටද? අපි හදන්නේ මාර්තු මාසයට. මාර්තු මාසයට තමයි අපි සුළු මුදල් පොත හදන්නේ. එහෙනම් අපි මාර්තු මාසයට හදන්නේ පෙබරවාරි මාසයේ මුළු ගෙවීම. ඒ කියන්නේ මෙන්න මේ තීරුව. මෙන්න මේ තීරුවේ එකතුව දෙනවා අපිට පෙබරවාරි මාසයට. ඒ කියන්නේ අපි දන්නවා අපිට වියදම් වෙච්ච ටිකේ එකතුව නෙමෙයි. එහෙනම් වියදම් වෙච්ච ටිකේ එකතුව දුන්නාම මොනා කරන්න ඕනද අපි? මෙන්න ගෙවීම. ගෙවීම් වල එකතුව 3200. හරි? ඒ 3200 මොනා කරන්න ඕනද අපි? අඩු කරන්න ඕනේ අපේ අග්‍රිමය වටිනාකමෙන්. අග්‍රිමය වටිනාකමෙන් අපි 3200 අඩු කරමු. 3200 අඩු කරාට පස්සේ අපිට හොයාගන්න පුළුවන් අත ඉතිරි ප්‍රමාණය. අත ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය.
එහෙනම් 3200ක් අඩු කරා නම් 1800ක් තමයි දැනට අපේ අතේ ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් ඉතිරිය හොයාගන්න පුළුවන්. ඉතිරි ශේෂය. හරි? ඉතිරි ශේෂය 1800. දැන් අපිට මේ වගේ තොරතුරු ටිකක් දීලා තිබ්බොත් සුළු මුදල් පොත පටන් ගන්න සුළු මුදල් පොත අපිට හරිම ලේසි ගානක්. හැබැයි අපේ අග්‍රිමය එක්සෑම් එකේදී පටලනවා. අග්‍රිමය දී ලෙවල් එක කියනවා වියදම් වෙච්ච ගාන මෙච්චරයි ඉතිරි මෙච්චරයි කියලා කියනවා. එතකොට ඒ ටික අනුව තමයි අපි අග්‍රිමය අපි මුලින්ම හදා ගන්න ඕනේ. දැන් අපිට ඔන්න ඉතිරි ශේෂය හදාගත්තා. දැන් මොන විදියට දුන්නත් අපි හදා ගන්න ඕනේ අත ඉතිරි වෙලා තිබ්බ ශේෂය මුලින්ම. එහෙනම් ඒ ශේෂය අපි සටහන් කරගෙන යමුකෝ. 1800ක් ලැබීම් තීරුවේ මම සටහන් කරනවා අත ඉතිරි ශේෂය කීයද? 1800යි දිනය 2.1 ශේෂය ඉදිරියට ගෙනාවා කියලා. ශේෂය ඊගේ. හරි? ශේෂය ඊගේ කියලා අපි සටහන් කරමු. ඊළඟට අපි කරන්න ඕනේ වැඩේ තමයි මේ අග්‍රිමයෙන් අත ඉතිරි වෙලා තියෙන වටිනාකම අපි සටහන් කරනවා මූලිකව. ඊළඟට මේ ගිය මාසේ වියදම් වෙලා තියෙන ගාණ. දැන් ගිය මාසේ වියදම් වෙලා තියෙන ගාණ ළමයිනේ. ගිය මාසේ වියදම් වෙලා තියෙන ගාණ අපි මොනා කරගන්න ඕනද? ආයේ ඉල්ල ගන්න ඕන. ගිය මාසේ වියදම් වෙලා තියෙන ගාණ අපි ඉල්ල ගන්න ඕන. ගිය මාසේ වියදම් වෙලා තියෙන ගාණ ඉල්ල ගත්තාම ඉල්ල ගන්න තියෙන ගාණ තමයි 3200ක්. 3200ක් අපි ඉල්ල ගන්න ඕන. වියදම් වෙලා තියෙන්නේ 3200යි නේ ගිය මාසේ. එහෙනම් අපි ඒක තමයි ඒ ගෙවීම් වලට අදාළ වවුචර්ස් ටික අරන් ගිහිල්ලා 3200ක් ඉල්ල ගන්න ඕන. එහෙනම් 3200ක් ඉල්ල ගත්තා නම් අපේ ලැබීම් තීරුවට එනවා 3200ක් 2.1 මුදල්. මුදල් පොත කියලා ලියන්න පුළුවන්. 2.1 මුදල්. දැන් අපි කරේ අග්‍රිමය 5000ක් දීලා තියෙනවා 3200ක් වියදම් වෙලා තියෙනවා ගිය මාසේ. එහෙනම් අත ඉතිරි වෙලා තියෙනවා 1800ක්. මේ 1800 අපි ශේෂයේ විදියට සටහන් කළා. සටහන් කරලෙවලා වියදම් ගිය මාසේ වියදම් වෙච්ච ගාන 3200නේ. ගිය මාසේ වියදම් වෙච්ච ගානට අදාළ වවුචර්ස් ටික අරන් ගිහිල්ලා ප්‍රධාන මුදල් බාරකරුගේ 3200ක් ඉල්ලගෙන ආවා. එහෙනම් 3200ක් ඉල්ල ගත්තා නම් මුදල් පොත බැර සුළු මුදල් පොත හර කරා 2.1 3200. එහෙනම් දැන් අපිට පේනවා මෙන්න මේ පෙබරවාරි මාර්තු මාසේ මුල වෙනකොට මෙන්න අපිට පේනවා මාර්තු මාසේ මෙතන දිනය වෙන්න ඕනේ 3.1 ළමයි. හරි? 3.1. තුන්වෙනි මාසේ පළවෙනිද අපි හදන්නේ මාර්තු මාසයේදනේ. අපිට අග්‍රිමය 5000යි කියලා දුන්නාම අග්‍රිමය 5000යි කියලා දුන්නාම ගිය මාසේ පෙබරවාරි මාසේ වියදම් වෙලා තියෙන්නේ 3200යි. පෙබරවාරි මාසේ වියදම් වෙලා තියෙනවා 3200ක්. එහෙනම් අග්‍රිමය 5000යි 3200ක් වියදම් වුණාම තුන්වෙනි මාසේ පළවෙනිදා වෙනකොට 1800ක් අපේ අතේ තියෙනවා. අනේ 1800 මෙතන දානවා ආරම්භයේ 1800යි ලැබීම් පැත්තේ 3.1 ශේෂයේ ඊගේ කියලා. හරි? ඊට පස්සේ අපි මොකද කරන්නේ? අග්‍රිමය පළවෙනිදාට ප්‍රතිපූර්ණය කරගන්නවලු. මේ ප්‍රතිපූර්ණය කරගන්න වෙන්නේ රුපියල් 3000. වියදම් වෙච්ච ගන්න ඉල්ලගෙන ඉන්නේ. එහෙනම් වියදම් වෙච්ච වවුචර් සෙට් එක අරන් ගිහිල්ලා අපි තුන්වෙනි මාසේ පළවෙනිදාට 3200ක් ඉල්ල ගන්නවා. එහෙනම් 3200ක් ඉල්ල ගත්තාම අපිට 3200ක් ලැබෙනවා. මුදල් පොත බැර සුළු මුදල් පොත හර. 3200යි 3.1 මුදල් පොත. ඊට පස්සේ අපිට තියෙන්නේ ගනුදෙනු ටික සාමාන්‍ය පරිදි සටහන් කරගන්න. මොකද මෙන්න මේ 1800ක් අත ඉතුරු වෙලා තිබ්බා 3200ක් ඉල්ල ගත්තට පස්සේ අග්‍රිමය 5000 අපිට මෙතන හැදෙනවා. මේ පේනවනේ. මේ දෙක එකතු කරාම 5000. එහෙනම් ඊට පස්සේ සාමාන්‍ය පරිදි ගනුදෙනු ටික සටහන් කරගෙන යමු.
3.1 තැපැල් අපි අපේ විශ්ලේෂණ තීරු ටිකක් දාගමුකෝ. විශ්ලේෂණ තීරු වල තැපැල් ගාස්තු තියෙනවා. බලමු තැපැල් තව මුද්දර හා ලියුම් කවර තියෙනවා. එහෙනම් අපිට තැපැල් තීරුවක් ගන්න පුළුවන්. තැපැල් සංග්‍රහත් ගන්න පුළුවන්. මොකද සංග්‍රහ වියදම් තියෙනවා. බීම බෝතල් දෙකක් ගත්ත කියලා කියනවා සංග්‍රහ. ගමන් ගාස්තු බස් ගාස්තු තියෙනවා. එහෙනම් අපි ගමන් ගාස්තු තීරුවක් ගමු. ගමන් ඊට අමතරව විවිධ ගමන් විවිධ. එහෙනම් පළවෙනි 3.1 අපිට කියනවා තැපැල් ගාස්තු. එහෙනම් 3.1 විස්තරයට අපි ලියනවා තැපැල් වවුචර් අංක 1 200යි තැපැල් වලට 200. ඊළඟට 3.3 සංග්‍රහ වියදම වවුචර් අංක 2 240යි සංග්‍රහ වලට 240 තමයි. ඊළඟට 3.6 ගෙන ඒමේ කුලී 3.6 ගෙන ඒමේ කුලී වවුචර් අංක 3 150යි මුළු ගෙවීම් වලට 150යි. අපි දන්නවා ගෙන ඒමේ කුලී කියලා කියන්නේ ලෙජර් ගිණුම් වලට 150. ඊළඟට 3.8 මුද්දර හා ලියුම් කවර වවුචර් අංක 4 100යි. එතකොට තැපැල් වලට 100ක් ගන්න. ඊළඟට 3.11 කඩදාසි ගැනුම් වවුචර් අංක 5 120යි. අපිට මේක විවිධ වලට දාන්න පුළුවන් 120යි. ඊළඟට 3.15 ගමන් ගාස්තු වවුචර් අංක 6 80යි. එතකොට අපේ ගමන් වලට 80යි. 3.18 බීම බෝතල් වවුචර් අංක 7 100යි. සංග්‍රහ වලට 100යි. ඊළඟට 3.22 කවීෂාට ගෙව්වලු. කවීෂාට ගෙවීම වවුචර් අංක 8 300යි. මේක ලෙජර් ගිණුම් වලට යන්නේ නැහැ. 3.25 බස් ගාස්තු තිහයි වවුචර් අංක 9. එහෙනම් ගමන් වලට 30ක්. ඊළඟට පරිත්‍යාග 3.28 පරිත්‍යාග වවුචර් අංක 10 50යි. විවිධ වලට 50. ඔන්න අපි ගනුදෙනු ටික සටහන් කරලා ඉවරයි. දැන් තියෙන අපිට එකතු කිරීම ටික කරන්න. වෙන පරිදිම අපි එකතු කිරීම කරනකොට මුළු ගෙවීම් එක්ක ලෙජර් ගිණුම් දක්වා මුළු ගෙවීම් හැර විශ්ලේෂණ තීරු ටික. ඊට පස්සේ අපි එකතු කිරීම 15න් 15ට ගමු. තැපැල් තීරුව තියෙනවා 300යි. සංග්‍රහ 340යි. ගමන් 110යි.
විවිධ 170යි. ලෙජර් ගිණුම් 450. දැන් මුළු ගෙවීම් තීරුව එකතුව ගන්න ළමයි. මුළු ගෙවීම් තීරුව. හරි. එතකොට අපිට මේ මුළු ගෙවීම් තීරුව එකතුව මේ ටික පහළට එකතු කරලාත් ගන්න පුළුවන්. නැත්නම් මේ ටික එකට එකතු කරලාත් ගන්න පුළුවන් අපිට ළමයි. 300 340 110 170යි 450යි එකට එකතු කරාම අපිට එනවා 1370. 1370යි. එහෙනම් අපි අඩු පැත්ත බලන්න ඕනේ. අඩු පැත්ත බලනකොට වැඩි පැත්ත බලන්න ඕනේ. වැඩි පැත්ත අපිට එනවා හරි. වැඩි පැත්ත අපි බලන්න ඕනේ. වැඩි පැත්ත ලැබීම් තීරුව ලැබීම් තීරුව 5000යි. අපි එහා පැත්තට ගෙනියනවා 5000යි. වෙනස අපිට එනවා ළමයිනේ 3630. 3630යි. ශේෂය පහළට ගෙනියනවා තුන්වෙනි මාසේ 31. ඒත් එකම හතරවෙනි මාසේ පළවෙනිදාට ඒ වටිනාකම අපි මේ පැත්තෙන් මෙහෙට ගෙනියනවා. මේ ලැබීම් තීරුවෙන් එකතුවට පහලින් හතරවෙනි මාසේ පළවෙනිදා ශේෂය ඉදිරියට ගෙනියනවා. ඊට පස්සේ අපිට තියෙන අග්‍රිමය ප්‍රතිපූර්ණ කරන්න. අග්‍රිමය ප්‍රතිපූර්ණ කරනවා කියලා කියන්නේ වියදම් වෙච්ච ගානම ආයි අපි මෙතනින් සටහන් කරනවා. වියදම් වෙච්ච ගාන 1370යි. මුදල් කියලා ලියනවා හතරවෙනි මාසේ පළවෙනිදාට. මේකේ විශේෂය වුණේ මේ ආරම්භයේ අපිට අග්‍රිමය හදාගන්න කතාව තමයි පොඩ්ඩක් විශේෂ වුණේ ළමයිනේ. ඔව්.